තුල උපන් සිතිවිලි වදන් පන්හිඳ තුඩින් නැසෙන සරින් හැඟුම් වලාවක දැවටේ සවනත ළඟින් ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය. සහෘදයන් මුණගැහෙන බදාදාව විවිධ රසයන් විවිධ මානයන් විවිධ සෞන්දර්යයන් කැටි වූ ගී පද රචකයන් සොයා යන තවත් සහෘද අඩවියක ඇරඹුම. මේ සහෘදයා ගී පද රචකයෙක් සේම ලේඛකයෙක්. විටක නවකතා, විටක විචාර සංග්‍රහ, තවත් විටක ළමා කෘති, ඒ වගේම මේ ගීත රචනා ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් ගීත රචනා ක්ෂේත්‍රයේ සිටින දැවැන්තයන් පිළිබඳව කෙරෙන විවරණ කෘති මේ හදාරන පරපුරට ගීත රචකයන් පිළිබඳව අධ්‍යයනය කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්න නවීනයන්ට විවිධ දැනුම් රස බෙදා දෙන බොහොම හොඳ සහෘදයෙක්. එනිසාමයි අද මේ සහෘදයා අපි කැඳවාගන්නේ සහෘද අඩවියට. සමුද්‍ර වෙත්තසිංහ. අයබෝවන්. අයබෝවන්. හැඳින්වීමට එකඟද? ඔව් එකඟ වෙන්න පුළුවන්. ඔබ අද මේ අපි ගී පද රචකයන් සොයා යන මේ වැඩසටහනේ සමුද්‍ර වෙත්තසිංහ මේ කොහොමද ගී පද රචකයෙක් වෙන්නේ? ඔව් ඇත්තටම ගීත සාහිත්‍යයට කුඩා කාලේ ඉඳලම මගේ හිතේ තිබෙන විශාල ඇල්මක්. ඒ ඇල්ම ඇති කරන්න මට බලපාපු එක් විශේෂ වැඩසටහනක් තිබුණා. ඒ තමයි හිටපු සංස්කෘතික ආගමික සහ බුද්ධ ශාසන ඇමතිවරයෙකු වන විජයමු ලොකුබණ්ඩාර මැතිතුමා ගුවන් විදුලියෙන් ඉදිරිපත් කළ රසදීපනී කියලා අපූර්ව වැඩසටහනක්. මේ වැඩසටහනෙන් කෙරුණේ ගීත එක්තරා ගීතයක් තෝරාගෙන ඒ ගීතයේ රචකයාත් සංගීතඥයාත් ගායකයාත් සමග රසවින්දනය කරන වැඩසටහනක්. ඉතින් මේ වැඩසටහන ඇත්තටම ඊටාම රස වින්දනය කියන එක අවශ්‍යපු අතිශය නිර්මාණාත්මක වැඩසටහනක්. ඉතින් මේ වැඩසටහන කුඩා කාලේ පාසල් යන අවදී ශ්‍රවණය කරපු කෙනෙක් විදිහට මේ ගීතය පිළිබඳ විශාල ඇල්මක් මගේ හිතේ ඇති වුණා. ඒක නිසා තමයි ඇත්තටම ගීතය පිළිබඳ හදාරන්න, ගීත රචනා කරන්න, ගීතය පිළිබඳ ශාස්ත්‍රීයව ගවේෂණය කරන්න, ගීත රචකයන් පිළිබඳ විචාරාත්මක කෘති සම්පාදනය කරන්න, සිංහල සංගීත ක්ෂේත්‍රයට අනූපම දායකත්වයක් පළ කළ සංගීතවේදීන් සහ ගායනවේදීන් පිළිබඳ පර්යේෂණ කරන්න ආශාවක් ඇති වුණේ ඇත්තටම ඒ නිසා. ඒ ආශාවත් එක්ක ඔබ ඔබේම කියලා යමක් හදාගන්න මේ ගීත රචනා ක්ෂේත්‍රයේ ඔස්සේ උත්සාහ කරනවා වගේ එකක් අපිට දැනෙනවා. එහෙමද? ඔව් ඇත්තටම දැන් මම ගීත රචනය සහ ගීත පිළිබඳ ශාස්ත්‍රීය කෘති සම්පාදනය කිරීම මේ කාර්ය දෙකෙහිම නිරත වෙලා ඉන්නවා. ඉතින් මට හිතෙන්නේ මම ගීත රචකයෙක් පමණක් නෙමෙයි. එතනින් එහාට ගිහිල්ලා මේ පිළිබඳ කිසියම් විචාරාත්මක සංවාදයක් කෘති හරහා මූලික වශයෙන්ම ශාස්ත්‍රීය කෘති සම්පාදනය කිරීමෙන් කරන්න උත්සාහ කරන්න කරපු කෙනෙක් කියලා මම හිතනවා. අපි ඔබේ ගීතයකින් වැඩේ පටන් ගමු. අපේ පිළිවෙල අනුව එහෙමයි. ඔබට පළමුවෙන්ම ගීතයක් තෝරන්නකොත් ඔබ ලියපු ගීත අතරින් මොකක්ද ගීතය? ඔව් ඇත්තටම මම මගේ ගීත සාහිත්‍ය පිළිබඳ විශාල අවධියක් ඇති කරපු අග්‍රගණ්‍ය ගායන ශිල්පිනියක් තමයි විශාරද නන්දාමාලිනිය. නන්දාමාලිනියට ගීතයක් ලියන්න ලැබෙනවා කියන එක විශාල භාග්‍යයක්, වරප්‍රසාදයක්. ඉතින් අපේ පරම්පරාවේ මං හිතන්නේ එයින් ඒ භාග්‍යය ලැබුණු කීයෙන් කී දෙනෙක් ඉන්නවද කියලාවත් හිතාගන්න මට අමාරුයි ඇත්තටම. නමුත් මට ඒ භාග්‍යය ලැබුණා. ඒ තමයි මේක අලුත් ගීතයක්. දැන් අවුරුදු 2ක් විතර වෙනවා මේ ගීතය පටිගත කරලා බෞද්ධ ගීතයක් නන්දාමාලිනිය වෙනුවෙන් රචනා කරන්න. ඉතින් ඒක පසුගිය දවස්වල මාධ්‍ය වලින් සැලකිය යුතු තරමක් ප්‍රචාරය වුණා. ඒ තමයි බුද්ධ රාජ ධර්ම රාජ ශාක්‍ය සිංහයානෝ කියන ගීතය. මේ ගීතය
මම රචනා කළේ අපේ ත්‍රිපිටක සාහිත්‍යය. අපි බොහෝ දෙනෙක් මේ ධර්මය අධ්‍යයනය කරනකොට කියවන්න උත්සාහ කරන්නේ ත්‍රිපිටක සාහිත්‍යය. නමුත් මේ ත්‍රිපිටක සාහිත්‍යය පරිශීලනය කරනකොට අපිට මේ බුදුන් වහන්සේ පිළිබඳ සම්පාදනය වූ අපූර්ව වදන් මාලාවක් සොයා ගන්න පුළුවන්. උන්වහන්සේට අපි නොදන්නා වචන රාශියක් මේ ත්‍රිපිටක සාහිත්‍යයෙන් අපිට අහුලා ගන්න පුළුවන්. ඉතින් අපේ පැරණි සාහිත්‍ය කෘති තියෙනවා මේ නිගණ්ඩුව, අභිදානප්පදීපිකා වැනි කෘතිවල මේ බුදුන් වහන්සේ පිළිබඳව වෙනම නම් සඳහන් කරලා. ඒ වගේම මෑතකදී රුහුණ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු වන සිරිනාම බණ්ඩාරන මහතා බුද්ධ නාම විශ්වකෝෂය කියලා විශාල ග්‍රන්ථයක් පළ කරලා තියෙනවා. මේ කෘතියේ තියෙනවා බුදුන් වහන්සේ හඳුන්වන පද රාශියක්, විශාල වචන රාශියක්. ඉතින් මට හිතුණා සාම්ප්‍රදායිකව බුදුන් වහන්සේ හඳුන්වන වචන වෙනුවට අලුත් වචන සමූහයක්, වැඩි නෑසෙන වචන සමූහයක් එකතු කරලා ඒ වගේම උන්වහන්සේ පිළිබඳ ලියවුණු මේ ත්‍රිපිටකයේ අන්තර්ගත විවිධ උපමා උපමේයන් සංඝටනය කරලා වෙනස් විදිහේ පදමාලාවක් සම්පාදනය කරන්න කියලා. ඒ පදමාලාව තමයි නන්දාමාලිනී ගායනා කරපු මේ ගීතය. धर्मराज शाक्य सिंह यानो घोर मार खल पराद धीर वीर यानो महापुरुष यानो पुरुष निसभ यानो मत निर्भय सत्यवादियानो सिंध वहल बेमी केसर सिंह राजयानो नित्यादे अगम्बिंग अग्रवादियानो बुद्ध वीरयानो राज धर्मराज शाक्य सिंह यानो घोर मार खल पराद धीर वीर यानो महापुरुष यानो पुरुष निसभ यानो वीरयानो पारिशुद्ध गुण शोभित स्वर्ण हंस यानो तृष्णा बल कोटु एनसु हस्ति राज यानो क्रोध परिमंडल परम पुरुष यानो वीरयानो बुद्ध राज धर्मराज शाक्य
රාජ්‍ය සිංහයානෝ ඌර මාර කළ පරාද දීර වීරයානෝ මහා පුරුෂයානෝ පුරුෂ නිසභයානෝ බුද්ධ වීරයානෝ ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද සමුද්‍රවෙත්ත සිංහ සමග අපි සහෘද අඩවියේ මේ ගලා යන්නේ ඊළඟට ඔබේ නොවන ගීතයක් තෝරන්නේ මේ ගීතය දැක්කහම මට හිතුණා ඔබ මේ දරුවන් වෙනුවෙනුත් කෘති සම්පාදනය කළා තියෙනවා. ඒ වගේම තමයි මම දැන් රූපවාහිනී වැඩසටහන් පවා ඉදිරිපත් කළා තියෙනවා. ඔව් ඇත්තටම මම දරුවන් වෙනුවෙන් කෘති සම්පාදනය කළා. ඒ වගේම රූපවාහිනී වැඩසටහන් 48ක් දේ දුන්න වැඩසටහන අවුරුදු මම හිතන්නේ සැලකිය යුතු කාලයක් වැඩසටහන් 48ක් මම කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව නැනමිහිර වැඩසටහනෙත් යම් යම් අවස්ථාවලට මම සම්බන්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ අපි ඊටාම වැදගත් දෙයක් තමයි දරුවන් වෙනුවෙන් නිර්මාණ කිරීම සහ දරුවන්ගේ චින්තන වින්දන ශක්තිය පෝෂණය කරන්න අලුත් අදහස් ඔවුන් වෙත යහපත් අදහස් සම්ප්‍රේෂණය කරන එක. මොකද අපි දන්නවා රුසියානු විප්ලවයේ නායක වී.ආයි. ලෙනින්ගේ සුප්‍රකට ප්‍රකාශය ඔහු කිව්වා හොඳම දේ දරුවන්ට කියලා. නමුත් මම හිතන්නේ අපේ සමාජයේ නරකම දේ තමයි දරුවන්ට දෙන්නේ. මේ නිසා මම හිතුවා මේ අපේ සාහිත්‍යයේ පතාක යෝධයෙක් අපේ සාහිත්‍යයේ දැවැන්තයෙක් වන කුමාරතුංග මුනිදාසයන් රචනා කර එක්තරා කවියක් පස්සේ කාලෙක සුනිල් එදිරිසිංහයන් ගායනා කළා. කුමාරතුංග මුනිදාසයන් ගීත රචකයෙක් නෙමෙයි කවියෙක්. ඒ වගේම භාෂා සාහිත්‍ය විශාරදයෙක් පඬිවරයෙක්. ඔහු රචනා කරපු කවි ඔහු රචනා කරපු නිර්මාණ පස්සේ කාලේ ගීත හැටියට ගායනා කළා. දැන් ඉදිරියටම යවු එළෙයිනි කියන ගීතය සුනිල් සාන්තයන් ඔහුගේ නිර්මාණයක් ඇසුරින් ගායනා කරපු එකක්. කුමාරතුංග මුනිදාසයන් අපේ සාහිත්‍යයට අංශ ගණනාවකින් වැදගත් වන කෙනෙක්. ඔහු ළමයින් වෙනුවෙන් අතිශය රමණීය නිර්මාණ කළා. දැන් සිරිමත් මගේ සකි යහපත් ළමයෙකි වැනි නිර්මාණයක් ගත්තත්, හා හා හරි හාවා වැනි නිර්මාණයක් ගත්තත් මම හිතන්නේ සිංහල සාහිත්‍යයේ තිබෙන තුරු අමතක නොවෙන විශිෂ්ට ගණයේ නිර්මාණ. ඒ වගේම එතුමාගේ සුවිශේෂ දායකත්වයක් තියෙනවා අපේ සාහිත්‍යයට මේ අලුතින් අපේ භාෂාවට අලුතින් වචන හඳුන්වා දීම. දැන් මේ යුනිවර්සිටි කියන එකට සරසවිය කියන වචනය, ඒ වගේම හෙදිය කියන වචනය, රෝහල කියන වචනය, මනුව කියන වචනය අපිට හඳුන්වා දුන්නේ මේ මහා පඬිවරයා විසින්. ඉතින් ඔහුගේ චින්තන වින්දන ශක්තියෙන් අපේ සාහිත්‍ය ලෝකේ පෝෂණය වෙලා තියෙනවා. ඔහුගේ නිර්මාණ ලෝකයට ඔහු නිර්මාණය කරපු පොතපතට අපේ දරුවන් යොමු කිරීම ඉතා අවශ්‍ය දෙයක්. මේ ගීතය තුලින් ඇත්තටම ඔහු කරන්නේ දරුවන්ට මේ අධ්‍යාපනයේ වටිනාකම ගැන කියලා දෙන එක. ඒ වටිනාකම ඊටාම අපූර්ව ආකාරයට අපිට හිතා ගන්නත් බැරි ආකාරයට ඔහු ඊටාම වෙනස් වචන රාශියක් සංගඨනය කරමින් මේ ගීතය තුලින් ඉදිරිපත් කරනවා. මම හිතන්නේ මේ සුනිල් එදිරිසිංහයන් නූතන රසික සමාජයට ඉදිරිපත් කිරීමත් ඊටාම විශේෂයෙන් අගය කළ යුතු දෙයක් කියලා තමයි මං හිතන්නේ. කුමාරතුංග මුනිදාසයන් ඇතුළු එකල හිටපු විද්වතුන් නිර්මාණකරුවන් ඒ ගොඩනගපු ළමා සාහිත්‍යයට පින් සිදුවන්නට තමයි ඔබ වැනි නිර්මාණශීලී අදහස් ඇති උදවිය බිහි වෙන්නේ. අද තත්වය ගැන ඔබ මොකද හිතන්නේ? අදත් ඔබ ළමයින් වෙනුවෙන් යම් යම් නිර්මාණය කරමින් ඉන්නවා. එදා ඒ බිහි වුණු සාහිත්‍යයේ තවමත් මතන්නේ ඒවායේ තියෙන ප්‍රබලතාවය තවමත් අපි අතර තියෙනවා. නමුත් අද බිහි වෙන ළමා සාහිත්‍යය ගැන මොකක්ද ඔබේ අදහස? ඔව් අදත් ළමා සාහිත්‍ය හොඳ කෘති බිහි වෙනවා. ඇත්තටම මම අපේ ළමා සාහිත්‍ය අදටත් යම්කිසි වර්ධනාත්මක අවස්ථාවක තියෙනවා. මොකද මේ අපේ නූතන සාහිත්‍ය කරුවන්ගේ සාහිත්‍යකාරයන්ගේ ළමා සාහිත්‍ය උදෙසා කරපු දායකත්වයේ දිහා බැලුවාම ඊටාම අපූර්ව නිර්මාණ.
දකින්න පුළුවන්. දැන් සිබිල් වෙත්තසිංහ වගේ කෙනෙක්ගේ කෘති දිහා බැලුවාම ඊටාම රමණීය කෘති විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ අතරම නිෂේධනීය නිර්මාණ, ඒ අතරම කිසියම් සමාජයට අහිතකර හානිකර නිර්මාණක් තිබෙන බව අපිට අමතක කරන්න බෑ. නමුත් මං හිතන්නේ හොඳ දේවල් වලට දරුවෝ යොමු කළොත් දරුවෝ ඒ ඇසුරින් මං හිතන්නේ වඩා හොඳ දෙයක් ග්‍රහණය කරගනී කියලා මං හිතනවා. අපි මේ ගීතයට එමු. විශාරද සුනිල් ඉදිරිසිංහයන් ගායනා කරන ගීතය. ළමා කාලය අකුරට හුරු යන්නට එය නිකම් නොහරු සොඳට පිහිට වෙති ගුරුවරු වන්නට බල උන්හට ගුරු පෙර කල ඔබ වැනි දරුවෝ ඉගෙන අකුරු මරු මැරුවෝ අලස වැහේ අකුරු වැරුවෝ නම ගම සමගින් දිරුවෝ උදයම නින්දෙන් නැගෙන්න පිරිසුදු වී තැනකැඉන්න අකුරට බුහුමන් කරන්න නුවන වඩින දොර හරින්න නිවැරදි හඳ නඟා කියව හොඳ හැඩයට අකුරු ලියව ගීද විහිරි නදින් ගයව ගිය ගිය තැන සැප සපයව ඉතින් ඇතැයි පසු නොබසිනු නැවත නැවත පුරුදු කරනු පුරුලක් වෑයමට නොදෙනු බැරිව තැනත් අසා උගනු ගුරු දෙගුරුන් ඇසැම දෙන ලවා දැන්ම හොඳය කියන බස කියවා නොගත හොතින විපත පෙනේ මතුවට එන ලොවට උපන්නේ පුත ඔබ යම් කිසිවක් පිණිස ඇසුබ එසිදු කරන්නට ඉඩ ලැබ ගත හැකි අකුරිනි සිත තබ අකුරට දැන්වන්න දාස අකුරු පසුව වේ අදාස සිදුවෙයි ඔබ සැම අදාස පැමිණේ සැපදාස දාස සිදුවෙයි ඔබ සැම අදාස පැමිණේ සැපදාස දාස සිදුවෙයි ඔබ සැම අදාස පැමිණේ සැපදාස දාස සිදුවෙයි ඔබ සැම අදාස පැමිණේ සැපදාස ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය
අද ගී පද රචක සමුද්‍ර වෙත්තසිංහ සමග අපි මේ කතා කරමින් ඉන්නේ. ඊළඟට ඔබේ නිර්මාණයක් තියෙන්නේ ජනාදරයට පත්වුණු ගීතයක්. මේ ගීතයේදී මේ අපේ සහෝදර ගුවන්විදුලි නාලිකාවකුත් සිහිපත් කරනවා. රජරට සේවය. ඔව් ඇත්තටම මේ ගීතය මම රචනා කරලා ටික කාලයක් ගියාට පස්සේ අපි ගියා ක්‍රිෂාන්ත එරන්දකගේ කැසට් පටයක් එලි දක්වන්න අවුරාධපුරයට. ඒ අවුරාධපුරයට ගිය වෙලාවේ රජරට සේවයේ අපේ සහෘද නිවේදිකාවන් ඇවිල්ලා වුන් මේ ගීතය ගැන ඉතාම බොහොම ප්‍රසාදයෙන් කතා කළා. ඒකට හේතුව මේ රජරට සේවය කියන වචනය මේ ගීතය තුළ යෙදිලා තියෙන නිසා. ඇත්තටම මේ ගීතය මම රචනා කළේ මගේ විශ්වවිද්‍යාලයේ අන්තිම වසරේදී විතර. මේ ගීතය රචනා කරන්න හේතුව මගේ ඊටාම ප්‍රියතම කෙටි කතාකරුවෙක් තමයි එරික් ඉලියප්පාරච්චි. එරික් ඉලියප්පාරච්චි සාහිත්‍යකරුවාගේ මල් නැති උයන කියන කෙටි කතා සංග්‍රහයේ තියෙනවා එක්තරා කෙටි කතාවක්. ඒකේ තියෙන්නේ කෝකිලායි බස් එකක් ගියා වගේ වචනයක් පදයක් තියෙන්නේ වාක්‍යයක් තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒ පදය නිමිති කරගෙන තමයි ඒ වාක්‍ය ඇසුරින් තමයි මම මේ ගීතය රචනා කරන්න පටන් ගත්තේ. කෝකිලායි බස් එක නෑ තාමත් ආවේ පිරිත් කියා නතර වුණා රජරට සේවය කියලා තමයි මම ලිව්වේ. මේක ලියලා මම සම්පූර්ණ කරලා මම ඒ කාලේ ගීතයක් ලිව්වහම අනිවාර්යයෙන්ම මේක පෙන්නනවා රත්නශ්‍රී විජේසිංහ කිවිඳුන්ට. ඉතින් රත්නශ්‍රී විජේසිංහ කිවිඳුන්ට පෙන්නුවාම ඔහු ඒ මොහොතේම දුරකථන ඇමතුමක් අරගෙන කරුණාරත්න දියුල් ගණේ ගායන ශිල්පියාට කිව්වා මෙන්න මෙහෙම ගීතයක් හම්බෙලා තියෙනවා. ඔයා කැමතිද මේක කියන්න කියලා. ඊට පස්සේ මේ දියුල් ගණේ කිව්වා මම කැමතියි මේක කියන්න කියලා ඔහු ඒ වෙලාවෙන් බාරගත්තා. හැබැයි මම මේක මුලින්ම ලිව්වේ කෝකිලායි බස් එක කියලා. මොකද කෝකිලායි කියන දීවර ගම්මානයට කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර එල්ල වෙලා තිබුණා. ඒ ප්‍රහාර එල්ල වෙලා තිබුණ නිසා ඒ ගම පාදක කරගෙන තමයි මට ලියන්න අවශ්‍ය වුණේ. අර යුද්ධය තියෙන කාලේ අර තර්ජනලත් ගම්මාන නැත්නම් මායිම් ගම්මාන කියලා හඳුන්වපු ගම් වල තිබුණු ඒ භීතිය තමයි මේ ගීතයට මම පසුබිම් කරගන්න උත්සාහ කළේ. කොහොම හරි ඒ කෝකිලාය කියන වචනේ වැඩි දෙනෙකුට ග්‍රහණය නොවේයි කියන අර්ථයෙන් තමයි පස්සේ කාලයක මන්නාරම් බස් එක යනුවෙන් මේ ගීතය වෙනස් වුණේ. කොහොම නමුත් මේ ගීතයට ඊටාම අපූර්ව තනුවක් සහ සංගීත සංයෝජනයක් යෙදුණා. අපේ ඊටාම විශිෂ්ට තනු රචකයෙක්, ගීත රචකයෙක් සහ සංගීතඥයෙක් වෙලා හිටපු සුනිල් දයානන්ද කෝනාරයන් අතින්. ඉතින් මම හිතන්නේ මේ ගීතයේ තියෙන වස්තු විෂයත් එක්ක මේක තරම් ජනප්‍රිය වෙයි කියලා මේ ශ්‍රාවකයන්ගේ අවධානයට ලක් වෙයි කියලා අපි හිතුවේ නැහැ. නමුත් දැන් යම් තරමකට මේ ගීතය ශ්‍රාවකයන්ගේ අවධානයට ලක් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. ගොඩක් අර ප්‍රේම ගීත තමයි මේ ජනප්‍රිය. නමුත් මේකේ තියෙන වස්තු විෂය වෙනස් ඊට වැඩිය. ඔව් ඇත්තටම දැන් මේ ප්‍රේම ගීත වැඩි අපේ සාහිත්‍යයේ. ගීත සාහිත්‍යයේ ප්‍රේම ගීත වැඩි. විරහ ගීත වැඩි. ඒවා ඇත්තටම ප්‍රේම ගීතද විරහ ගීතද කියන එකත් ගැටලුවක්. ඉතින් විවිධ වස්තු විෂයන්, විවිධ මාතෘකා, විවිධ තේමා, විවිධ අනුභූතීන් කියන එක හරිම අවශ්‍යයි ගීත සාහිත්‍යයට. අපේ එකම වස්තු විෂයන් කීපයකට විතරක් ගීත සාහිත්‍ය කොටු වෙලා තිබීම විශාල හානියක් විදිහට තමයි මම දකින්නේ. මන්නාරම් බස් එක නෑ තාමත් නාවේ පිරිත් කියා නතර වුණා රජරට සේවේ. පප්පච්චි ඇයි තවනාවේ මේ මැදියම් යාවේ.
යතිකා ගොළුයි චෙට්ටියාර්ගේ කඩේ රැපාන නිවේ සංහිඳ ළඟ දේවාලේ යතිකා ගොළුයි චෙට්ටියාර්ගේ කඩේ රැපාන නිවේ නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි රෑ කළුවර පමණයි වනන්තරේ නපුරු යුදගිනි පුපුරයි අම්මා නැතිලින් පැටව් ඉනින් බයවී වනන්තරේ නපුරු යුදගිනි පුපුරයි අම්මා නැතිලින් පැටව් ඉනින් බයවී හීන දකින අප්පච්චි කළුවර නපුරුයි රෑ කළුවර නපුරුයි මන්නාරම් බස් එක නෑ තාමත් නාවේ පිරිත් කියා නතර වුණා රජරට සේවේ ඇයි තවනාවේ මි මැදියම් යාවේ ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද සමුද්‍ර විත්තසිංහ නිර්මාණවේදියාත් එක්ක අපි මේ කතා කරමින් ඉන්නේ. ඔබේ නොවන නිර්මාණයක් ඊළඟට තෝරන්න තියෙන්නේ මොකක්ද ඔබ තෝරන ගීතය? ඔව් අපි තෝරගමු ඊළඟට මේ සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ලෙන්චිනා කියන ගීතය. ලෙන්චිනා මගේ නංගී. ඔව්. ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන්ගේ රචනයක්. ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු ගීතයක්. ඇත්තටම මේ ගීතය මම ප්‍රිය කරන්න හේතුව තමයි අපේ ගීත සාහිත්‍යයේ කල්නු සඳහන් කළා වගේම එකම වස්තු විෂයන් කීපයකට කොටු වෙලා තිබුණා. ඒක තමයි ප්‍රේමය, විරහව, විප්‍රවාසය සහ මේ ආශ්‍රිත අනුභූතින් තමයි අපේ ගීත රචකයන් ගායක ගායිකාවන් අතින් වඩාත්ම නිර්මාණය වෙලා එළියට ආවේ. නමුත් ගීත සාහිත්‍ය විවිධ මාතෘකා ඔස්සේ විවිධ ඉසව් ඔස්සේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විහිදී යන්න ඕනේ. ඒ කාර්යය මම හිතන්නේ 80 දශකයේ මුල් භාගයේ 70 දශකයේ අග භාගයේ සහ 80 දශකයේ මුල් භාගයේ අපේ ගීත සාහිත්‍ය තුල ආරම්භ වුණා. දැන් අතට මේ ලෙන්චිනා කියන්නේ ඊටාම පහළ ශ්‍රේණියක පහළ කුලයකයි සම්මත එක්තරා මේ ස්ත්‍රී චරිතයක් නිමිති කරගෙන රචනා වෙච්ච ගීතයක්. එතකොට මේ අපේ ගීත සාහිත්‍ය තුල කේන්ද්‍රීය අත්දැකීම් ප්‍රමාණයෙන් එහාට ගිහිල්ලා මේ පුංචි මිනිස්සු ගැන කතා කරන්න ගීතයේ යොමු වෙච්ච අවස්ථාවක තමයි මේ ගීතේ ලියවෙන්නේ. ඇත්තටම ලෝක සාහිත්‍යයේ විවිධ වස්තු විෂයන් සහ මේ සමාජයේ බලය නැති මිනිස්සු, සමාජයේ හඬක් නැති මිනිස්සු, සමාජයේ දිවිමගේ පහත් පෙත්වල සිටින මිනිස්සු ගැන නිර්මාණ කළ යුතුයි කියන කාරණාව ලෝක සාහිත්‍යයේ ලොකුවට සාකච්ඡා වෙච්ච මාතෘකාවක්. දැන් අන්තෝනියෝ ග්‍රාමිස්චි කියන සමාජ මානව විද්‍යාඥයා ඔහු ප්‍රකාශ කරන සාහිත්‍ය විචාර ක්‍රමවේදයක් තමයි මේ
පරිපීඩිතයන් පිළිබඳ අධ්‍යයනය කියන්නේ. ඒ කියන්නේ සමාජයේ පීඩාවටපත් මිනිස්සු පිළිබඳව නිර්මාණ සිද්ධ වෙන්න ඕනේ කියන එක. ඇත්තටම අපේ ගීත සාහිත්‍ය තුල විශේෂයෙන්ම රත්නශ්‍රී කවියා මැදිහත් වීමෙන් මෙබඳු චරිත රාශියක් අපේ ගීත සාහිත්‍යයට එකතු වුණා. ඒ කියන්නේ ලෙලිතලන දෝණිය පිළිබඳව. එතකොට කරගල ගගා එන කරණවැමියා පිළිබඳව. එතකොට ලොන්ඩරිය කරන නිර්මලා පිළිබඳව. ඒ වගේම විවිධ චරිත රාශියක් අපේ ගීත සාහිත්‍ය තුලින් සාකච්ඡාවට ලක් කරන්න උත්සාහ කරා. දැන් මේක ඇත්තටම ඊටාම වැදගත් දෙයක්. මොකද හේතුව මේ පුංචි මිනිස්සු ගැන සමාජයේ අවධානයට ලක් නොවන මිනිස්සු පිළිබඳව සාහිත්‍ය තුල මානවවාදීව මානව දයාවෙන් යුක්තව සාකච්ඡා කිරීම ඊටාම වැදගත්. දැන් මේ ගීතයේ තුල තියෙන ලෙන්චිනා මගේ නංගී කියන ආමන්ත්‍රණය තුලම හරිම මානව දයාවක් මානව භක්තියක් මේ අපේ සාහිත්‍යයට ප්‍රවේශ වෙනවා. ඉතින් මම හිතන්නේ මේ මානව දයාව මානව භක්තිය මානවවාදීත්වය කියන එක සාහිත්‍යයට ඊටාම වැදගත් දෙයක්. මොකද මිනිසා පිළිබඳ ගෞරවයෙන් ආදරයෙන් භක්තියෙන් බලන සාහිත්‍යයක් හරිම වටිනවා. දැන් මහාචාර්ය විමල් දිසානායක වැනි විද්වතෙක් ඔහු මාටින් වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය කෘති විමර්ශනය කිරීමේදී ඔහු සඳහන් කරන දෙයක් තමයි මේ කෘති හරිම මානවවාදී කියලා. මිනිස්සු පිළිබඳ ගෞරවයෙන් ලියපු පොත්. ඉතින් ඒක හින්දා මම හිතනවා මේ ගීතෙත් ඒ මානව භක්තිය, මානව දයාව, ඒ ආදරණීය බව තියෙනවා. ඉතින් ඒක ඊටාම වැදගත් දෙයක්. අපි කිසියම් මිනිසෙක්ගේ දුක දිහා සංවේදී වෙන ආකාරය ඊටාම අපූර්වට මේ ගීතයෙන් හඳුනා ගන්න පුළුවන්. ලෙන්චිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගොම්මනේ ලෙන්චිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගොම්මනේ පෙත්තරේ ළඟ පැන්තොටේ ගම්මානයේ පව් සෝදනා රත්තරන් වී කළු බලාකුළු චන්ද්‍රයාසේ පායනා ලෙන්චිනා ඇති වැඩ කළා දැන් ගෙදර යන් කළුවර වුණා ලෙන්චිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගොම්මනේ පින්වතුන් කැල ඇන්ද සලු පිලි සේදුවා නුඹ සේදුවා තාම නැකිලි කුණු ගිහින් ඒ කින්ද නොදැනේ කාරණා සේදිලා පරිශුද්ධ වීමෙන් යුග දෑත් නුඹේ බබලනා ලෙන්චිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගොම්මනේ ලෙන්චිනා මගේ නංගියේ ඇයි ගන්තෙරට වී ගොම්මනේ ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද සමුද්‍ර වෙත්තසිංහ සමග අපි මේ
සහෘද අඩවියේ ගත කරමින් ඉන්නේ. ඔබ මෙවිට පෙර ගීතේ මේ පැහැදිලි කිරීම කරපු නිසා මම එතනින් ඒ ප්‍රශ්නය යොමු කරන්න තු මේ අවස්ථාවට ආවෙම ඔබ මේ ජ්‍යෙෂ්ඨයන්ගේ ගීත පිළිබඳව විචාරයක් කරමින් හිටියද? ඔබ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් පිළිබඳව ඒ ගීත පිළිබඳව යම් විචාරයක් සහිත කෘතියක් එළි දැක්වා. ඒ වගේම තමයි මේ බොහොම ඉන්ද්‍රජාලික ගී පද රචකයෙක් ලූෂන් බුලත් සිංහල මහත්මයා මීට කලින්. අද මේ වැඩසටහනට එන්න මීට ඔබ මගේ අතටපත් කරා දේශයේ ආධ්‍යාත්මික ස්වරය සුනිල්. නොයිසේ නම් සුනිල් එදිරිසිංහයන් පිළිබඳව ඔබ විවරණය කරමින් එළි දැක්වූ කෘතිය. මේ ජ්‍යෙෂ්ඨයන්ව ඇගීම සහ ඊට පසු පරපුරේ කෙනෙක් හැටියට ඇයි ඔබ ඔවුන්ව විවරණය කරන්න විචාරයට ලක් කරන්න හිතුවේ? ඔව් ඇත්තටම ඒ අපේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයන්ට මගේ හිත තුළ තියෙන ඇත්තටම ඊටාම දැඩි ආදරයක් ගෞරවයක්. ඒ අය නිසා තමයි අපේ මේ රසවින්දන ශක්තිය අවදි වුණේ. ඒ වගේම ඒ අයගේ මේ නිර්මාණකරණය ඒගොල්ලන්ගේ දායකත්වය පිළිබඳව කිසියම් විචාරාත්මක විශ්ලේෂණයක් සිද්ධ වෙන්න ඕනේ. ඒ හැම කෙනාම කිසියම් දායකත්වයක් අපේ සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රගමණයට දක්වලා තියෙනවා. ඉතින් ඒ අය පිළිබඳ ශාස්ත්‍රීය කතිකාවක් ඇති කිරීම ඉතාම වැදගත් දෙයක්. මොකද ඒ අය සමහර වෙලාවට ඒ අයගේ නිර්මාණ කරලා කිසියම් පැත්තකට වෙලා ඉන්න වෙන්න පුළුවන්. අපි මේ නිර්මාණවල නොපෙනෙන පැති ගැඹුර ගවේෂණය කළා සමාජයේ හැමුවේ තිබ්බොත් තවත් අලුතෙන් එන රසික පරම්පරාව ඒට ආකර්ෂණීය වෙයි කියලා මම හිතනවා. මොකද දැන් සුනිල් එදිරිසිංහයන් වගේ කෙනෙක් ගත්තොත් ඔහුගේ නිර්මාණ සම්භාරය අති පුළුල් මාතෘකා රාශියක් ඔස්සේ විෂය පරාස රාශියක් ඔස්සේ ඔහුගේ නිර්මාණ දායකත්වයේ විහිදිලා ගිහිල්ලා තියෙනවා. නමුත් මේවා විචාරාත්මකව විශ්ලේෂණාත්මකව විග්‍රහ කළොත් ඒවායේ මේ දැනට තියෙන අරුත් වලට වඩා තවත් ගැඹුරු අරුත් මතු කරගන්න පුළුවන්. ඒවා පිළිබඳ අලුතෙන් මතුවලා එන රසික පරම්පරාවේ අවධානය ආකර්ෂණීය යොමු කරගන්න පුළුවන්. ඉතින් මට හිතෙනවා දැන් අපි මේ ක්ෂේත්‍රයට එනකොට හිටපු ප්‍රවීණයන්ටත් එහා ඇතැම් සමහර නිර්මාණකරුවන් පිළිබඳව අද කිසිම සංවාදයක් නැහැ. දැන් අද ආනන්ද සමරකෝන් අපේ සිංහල සංගීත ක්ෂේත්‍රයේ පුරෝගාමියා ප්‍රාරම්භකයා නිර්මාතෘවරයා කියලා අපි කියනවා තමයි. නමුත් අද ආනන්ද සමරකෝනුන්ගේ ගීත අහන කිසිම කෙනෙක් ඉන්නවද කියන්නේ මම දන්නේ නැහැ. දැන් අපි කියනවා අපේ සිංහල සිනමාවේ නිලි රැජින කියලා රුක්මනී දේවිය පිළිබඳව. නමුත් රුක්මනී දේවියගේ ගීත අහන එකම රසිකයෙක්වත් අද ඉන්නවද කියන්නේ මම දන්නේ නැහැ. අලුතෙන් බිහි වුණු රසිකයන් වැඩිහිටියා අතර ඉන්න පුළුවන්. දැන් මොහිදින් බෙක් කියලා මහා තිශ්‍ය ප්‍රබල ගායකයෙක් අපේ රටේ හිටියා. ඔහුගේ ගීතවල තියෙන මේ තේමාත්මක ගැඹුර හිතා ගන්න බැරි තරම් විශිෂ්ටයි. ඉතින් මොහිදින් බෙක්ගේ ගීත අහන අලුත් පරම්පරාවක් ඉන්නවද කියලා මම කියන්න දන්නේ නැහැ. මොකද මේ ගීතවල රසය ඔවුන් අතරට ගිහිල්ලා නැහැ. කවුරුවත් පෙන්නලා දීලා නැහැ. ඉතින් දැන් මොහිදින් බෙක්ගේ ගීතවල තියෙන සනාතන අරුත් අපිට හිතා ගන්නත් බෑ. මොහිදින් බෙක් පිළිබඳව අපේ මොකද්ද වෙලා තියෙන ශාස්ත්‍රීය දායකත්වයේ අපේ සිංහල සංගීත ක්ෂේත්‍රයේ. ඔහු පිළිබඳව පිටු 100ක් තරම්වත් පොතක් පළ වෙලා තියෙනවාද? පුංචි පොත් පිංචක් වගේ එකක් පළ වෙලා තියෙනවා. නමුත් ඔවුන් කළා තියෙන මේ අප්‍රමාණ දායකත්වයට ඔවුන්ට අපේ සමාජයෙන් ඉටුවිය යුතු මෙහෙවර ඔවුන් පිළිබඳව ඒ සිදුවිය යුතු විශ්ලේෂණය සමාජ විශ්ලේෂණය සිද්ධ වුණාද කියන එක මට නම් ඒ පිළිබඳ තෘප්තිමත් වෙන්න බෑ. ඉතින් මේවා පිළිබඳව ඇලුම් කරන මේවා පිළිබඳ සාකච්ඡා කිරීමට කැමැති විචාරකයෙක් විදිහට මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අලුත් පරම්පරාවට මේ විශිෂ්ටයන්ගේ නිර්මාණ ලෝකයේ පිළිබඳව ගවේෂණය කරන්න ඔවුන්ගේ ආකර්ෂණය දිනා ගන්න පුළුවන් වෙන විදිහට මේවා පිළිබඳව කිසියම් ශාස්ත්‍රීය විග්‍රහයක් කරන්න මැදිහත් වෙන එක. ඒ මැදිහත් වීමත් එක්ක ඔබ ගීත ලියනවනේ. ඒ අතරින් ඔබ තෝරගන්න තවත් ගීතයක් තමයි මේ. මම කැමතියි මගේ මුල්ම ගීතේ ගායනා කරපු නිරංජලා සරෝජනිය ගායනා කරපු කොහොම අතර දමා යමුද කියන ගීතය තෝරගන්න. මේ ගීතය ඇත්තටම මගේ පළවෙනි ගීතය මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ ඇයට තමයි රචනා කළේ. ඇය ඊටාම නිහතමානීව මම ආධුනිකයෙක් නොසලකා
එයත් අබේවර්ධන බාලසූරිය මහතාත් මගේ ගීත ගායනා කළා. මේ කියන්නේ 90 ගණන් වල මැදකද? මම හිතන්නේ 95 මම විශ්වවිද්‍යාලයට ගියේ ඔය 97 විතර වගේ වෙන්න ඇති. පළවෙනි ගීතයේ ඔය කවදාද මා වටහා ගන්නේ ස්වාමිනී කියලා ගීතයක් මම රචනා කළේ. ඒකේ ඒ කාලේ තනුව නිර්මාණය කළේ විශාරද ගුණදාස කපුගේ. ඉන් පසුව තවත් ගීතයක් මම ඇයට රචනා කරලා දුන්නා. ඒ ගීතයේ තනුව නිර්මාණය කළේ එච්.එම්. ජයවර්ධනයන්. ඒ තමයි කොහොම අතර දමා යමුද මේ හිතවත්කම් කියන ගීතය. මේ ගීතයේදී මට අවශ්‍ය වුණා මේ එක සමාන ශබ්ද යෙදෙන වචන ඒක රාශී කරලා ගීතයක් ලියන්න. හිතවත්කම්, සබඳකම්, ආලවන්තකම් ඒ වගේ වචන එකතු කරලා කියන්නේ අනුප්‍රාස රසයෙන් යුක්ත වචන එකතු කරලා ප්‍රේම ගීතයක් රචනා කරන්න පුළුවන්ද කියන ආකල්පය තියාගෙන තමයි මම මේ ගීතය ලිව්වේ. මොකද අපේ භාෂාවේ තියෙන පදවල තියෙන පූර්වත්වය ඒවේ අනුප්‍රාස රසයත් එක්කත් මතු කරන්න පුළුවන්. මොකද අපේ භාෂාවේ ස්පිල්ලක්, පාපිල්ලක්, ඇලපිල්ලක් වෙනස් වුණත් ඒක පැහැදිලිව දැනෙනවා. දැන් සුනිල් ශාන්ත වැනි ගායකයෙක් ගීත ගායනා කරනකොට ඔහු තමන් ගායනා කරන හැම පදයක් පිළිබඳවම ඊටාම සැලකිල්ලෙන් තමයි ගායනා කළේ. දැන් ඔහු ඒ වෙලාවේදී මේ ඉස්පිලි, පාපිලි, ඇලපිලි පවා ගායනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ අපේ භාෂාවේ තියෙන මේ ශබ්දානුප්‍රාස රස මතු කරන්න මම මේ ගීතයෙන් උත්සාහ කළා. කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය
අද සමුද්‍රවෙත්ත සිංහ සමග අපි මේ සහෘද අඩවියේ ගී පද තෝරමින් යන්නේ. ඊළඟට ඔබේ නොවන ගීතයක් අපිට තෝරා ගන්නට තිබෙන්නේ. හැබැයි ඊට කලින් මම කැමතියි දැනගන්න මේ ඔබ රත්නශ්‍රී විජේසිංහන්, ලෝෂන් බුලත් සිංහලයන් කියන ගී පද රචකයන් පිළිබඳ විචාර ඉදිරිපත් කළා තියෙනවා. මම ඔබෙන් ඇහුවොත් මේ ඔබේ කැමැතිම ගී පද රචකයන් දෙදෙනාද එහෙම නැත්නම් ඒ කැමැත්ත කියන සීමාව විහිදෙනවද කියලා මම ඔබෙන් ඇහුවා. ඔය ඇත්තටම මගේ කැමැතිම ගීපද රචකයන් රාශියක් ඉන්නවා. මම ඉතින්දී ඇත්තටම බලන්නේ මේ ගීත සාහිත්‍යයට ඔවුන්ගේ සුවිශේෂී දායකත්වය තමයි මම එහිදී සලකා බැලුවේ. අද යුගයේ ඉතින් ඉතාමත්ම විශිෂ්ට ගීපද රචකයන් ගණනාවක්ම ඉන්නවා. දැන් මහාචාර්ය සුනිල් ආරියරත්න, සුනිල් සරත් පෙරේරා, අජන්තා රණසිංහ, කුලරත්න ආර්යවංශ වැනි අය පිළිබඳවත් ඇත්තටම මේ ඒ වගේ විචාරාත්මක ශාස්ත්‍රීය කෘති සම්පාදනය විය යුතුයි. මම හිතන්නේ එහෙම කෘති සම්පාදනය වුණොත් තමයි මේ නිර්මාණ පිළිබඳ සමාජ කතිකාවක්, රසවින්දනාත්මක ඇගීමක් කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඇත්තටම මම දැනට ඒ ගීත රචක පරපුර පිළිබඳව කෘති 5ක් විතර මම හිතන්නේ ලියලා තියෙනවා. ඉදිරියටත් ලියන්න බලාපොරොත්තු වෙනවා. අපේ ගීත රචකයා කියන්නේ සමාජයේ කිසියම් දුරකට සැඟවිලා ඉන්න පුද්ගලයෙක්. ඔහුගේ නිර්මාණය විතරයි කතා කරන්නේ, ගීත රචකයා කතා කරන අවස්ථා අඩුයි. ඉතින් ඒකින්ද උන්ගේ නිර්මාණ පිළිබඳ විශ්ලේෂණාත්මක නිබන්ධ සම්පාදනය වීම ඊටාම වැදගත් කියලා තමයි මම හිතන්නේ. ඔබ ඊළඟට තෝරන ඔබේ නොවන ඔබ කැමැතිම ගීතය මොකක්ද? ඔව්, මම කැමති ඇත්තටම මේ ඉවාන් පවුලූෂා කියන ගීතය තෝරන්න. මොකද මේ ගීතය ඇත්තටම හරි අපූරු ගීතයක්. මේ ගීතය මම හිතන්නේ රචනා කරලා තියෙන්නේ චාරුක සුරවීර, ප්‍රියන්ත ඩිරෙක්ස් තමයි සංගීතවත් කරලා තියෙන්නේ. චාරුක ඊට පස්සේ ගීත ලිව්වද කියලා දන්නෙත් නෑ. ඇත්තටම මේ වගේ ගීතයක් මේක කොළඹ විශ්වවිද්‍යාලේ නිර්මාණය වුණු ගීතයක්. නමුත් මෙහෙම ගීතයක් ඊට පස්සේ විශ්වවිද්‍යාලයකින් බිහි වුණාද කියනවත් අපි දන්නේ නැහැ. මොකද මේ අපි ඊටාම ආකර්ෂණය වෙච්ච සාහිත්‍ය ධාරාවක් තමයි රුසියානු සාහිත්‍යය, සෝවියට් සාහිත්‍යය. මම මේ පිළිබඳව ඊටාම ඇල්මෙන් කාලයක් කටයුතු කළා. මම සාමාන්‍ය කෘති කීපයකුත් සම්පාදනය කළා කියලා. ඔව්, ඒක තමයි. ඒ කියන්නේ රුසියානු ලේඛකයන් පිළිබඳව කාලයක් සෑහෙන හැදෑරීමක් කරා. එතකොට රුසියානු විප්ලවයට පෙර පුරෝගාමී ලේඛකයන් 5 දෙනෙක් පිළිබඳව මම ශාස්ත්‍රීය කෘතියක් පළ කරලා තියෙනවා. ටෝල්ස්ටෝයි සහ සමකාලීනයෝ කියලා. ඊට පසුව මම මගේ මේ උපාධි නිබන්ධනයේ විදිහටත් පළ කළේ ඇන්ටන් චෙකෝෆ් කියන රුසියානු කෙටිකතා කරුවාගේ නිර්මාණ වලින් හෙළිවෙන ජීවන දෘෂ්ටිය කියන මාතෘකාව යටතේ. එතකොට මේ රුසියානු සාහිත්‍ය, එහෙම නැත්නම් සෝවියට් රුසියන් සාහිත්‍ය කියන්නේ අපිව ඊටාම දැඩි විදිහට ආකර්ෂණය කළ, අපේ ජීවිතාබෝධය පුළුල් කළ ප්‍රබල සාහිත්‍ය ධාරාවක්. ඉතින් මේ ඉවාන් පවුලූෂා කියන ගීතය ලියවෙන්නේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ රුසියානු සෝවියට් රුසියානු ජන සමාජයේ ඇසුරින් කියන එක තමයි මගේ අදහස. දැන් මට එක්තරා විචාරකයෙක් සඳහන් කළා මේ ගීතයට පසුබිම් වෙලා තියෙන්නේ මැක්සිම් ගෝකි කියන ලේඛකයාගේ මකාර් චුද්‍ර කියන කෙටි කතාව කියලා. ඇත්තට මම මේක මකාර් චුද්‍ර කියවලා බැලුවා. නමුත් මේ ඉවාන් පවුලූෂා කියලා චරිතයක් කීකේ හම්බ වෙන්නේ නැහැ. මේ හා සමාන අත්දැකීම් රාශියක් ඒ පසුබිමේ තියෙනවා. නමුත් ඒ කිසියම් අර අහිකුණ්ඨක ගෝත්‍රිකයන්ගේ ජනනැටුම් ඇසුරින් මේ නිර්මාණය වුණා කියලා හිතන්න පුළුවන්. රුසියානු සාහිත්‍යයේ තියෙන අසීමිත ඇල්මත්, ඒ සෝවියට් රුසියන් ඒ පරිසරයට තියෙන ප්‍රේමයත් සහ ඒ සාහිත්‍ය කෘති වලින් මතුවෙච්ච රසවින්දනයත් නැවත සිහිපත් කරගන්න ආශාවෙන් තමයි මම මේ ගීතය තෝරන්න කල්පනා කළේ. මෙහි එන සංගීතය ගැන මොකද හිතන්නේ? ඔව්, සංගීතයත් ඉතාම අපූර්ව සංගීතයක්. මම හිතන්නේ අපිට ගීතයකින් අහන්න නොලැබුණු රුසියානු ජන නැටුම් වලට අදාළ ඉතාම නිර්මාණාත්මක, විචිත්‍ර සහ වහා ආකර්ෂණීය වෙන විදිහේ තනුවක්, සංගීත සංයෝජනයක් මේ ගීතයෙන් අපිට අහන්න පුළුවන්. දිය වෙන්නට පෙර හෙට උදයේම ජීවිතේ පැලලයි කාවද වයමින් තුටින් යමු මාවතේ.
දිය වෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයි කාවද වයමින් තුටින් යමු මාවතේ දිය වෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයි කාවද වයමින් තුටින් යමු මාවතේ ඉවාන් පෞලුෂා ඉවාන් පෞලුෂා මෂූර් කානටුමට අත පමණ එන්න පෞලුෂා පැලලයි කාවගේ මාතුරුළු කරන්න ඔය සුරතට මෂූර් කානටුමට අත පමණ එන්න පෞලුෂා ඉවාන් පෞලුෂා ඉවාන් පෞලුෂා දෙස බලන්නේ නැටුමට ඇවිදින් නැති දෝම බඳ වෙලන්නේ දිය වෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයි කාවද වයමින් තුටින් යමු මාවතේ දිය වෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයි කාවද වයමින් තුටින් යමු පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයි කාවද වයමින් තුටින් යමු මාවතේ හද තුල උපන් සිතිවිලි වදන් පන්හිඳ තුඩින් නැසෙන සරින් හැඟුම් වලාවක දැවටේ සවනත ළඟින්
ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය. අද සමුද්‍ර වෙත්තසිංහ නිර්මාණවේදියාත් එක්ක අපි මේ සහෘද අඩවියෙන් කතා කරමින් ඉන්නේ. ගීත 6ක් අපි ශ්‍රවණය කර අවසන්. ඔහුගේ අදහස් එක්ක තවත් ගීත 6ක් අපිට මෙතනින් ඉදිරියට අහන්නට තිබෙනවා. පිළිවෙල අනුව නම් තියෙන්නේ ඔබේ ගීතයක් තෝරා ගන්න. හැබැයි ඊට කලින් නවකතා කිහිපයක් රචනා කරා. ඔව් මම ඇත්තටම නවකතා කෘති ඇත්තටම ගොඩක් රචනා කරලා නැහැ. නවකතා 3ක් විතර තමයි රචනා කරලා තියෙන්නේ. හිමදිය නදිය, හිමබිම අරණ සහ අලුත්ම නවකතාව මේ පසුගිය මාසෙ නිකුත් වුණා ප්‍රේමයේ මහා ඇදුරු කියලා. මේක ඇත්තටම මේ ප්‍රේමය සම්බන්ධයෙන් වෙනස්ම දෘෂ්ටියක් පළ කරන විදේශගත මහාචාර්යවරයෙකුගේ ආත්ම කතනයක් විදිහට තමයි රචනා වෙලා තියෙන්නේ. ඒ කෘතිය තුල මේ සම්මත එහෙම නැත්නම් ගතානුගතික විදිහට ප්‍රේමයේ දකින සීමාව ඉක්මවා වෙනස් නිදහස් ආකාරයකින් ප්‍රේමයේ පිළිබඳ අරුත් පළ කරන අදහස් පළ කරන ජීවිතයේ විඳින නිර්මාණශීලී මහාචාර්යවරයෙක් තමයි ඒකේ ප්‍රධාන චරිතය. ඔහුගේ ඇසුරින් ඔහු ලෝක සාහිත්‍ය සහ සම්භාව්‍ය දර්ශනවාද හදාරමින් ඔහු පළ කරන ඔහුගේ චින්තන ලෝකය සහ ඔහුගේ ශාස්ත්‍රීය ජීවිතය පදනම් කරගෙන තමයි ඒ කෘතිය මම සම්පාදනය කළේ. ඔබ තෝරන ගීතය ඔව් සුනිල් ඉදිරිසිංහයන්ගේ දලදා හාමුදුරුවනේ කියන ගීතය. මේ ගීතාවලිය ඇතුලේ සුනිල් ඉදිරිසිංහයන්ගේ ගීත වලට ටිකක් වැඩි තැන තිලක් එනවා. කැමැතිම ගායකයාද? නෑ එහෙම ඉතින් ඇත්තටම ලොකුවට මේ මම එහෙම හිතුවේ නැහැ. මේ නමුත් ඒ ගීත වශයෙන් තමයි මම ගත්තේ. එතෙන්දි ශිල්පියා මූලික කරගත්තේ නැහැ. ඇත්තටම මේ ගීතයත් මම රචනා කරපු මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ අවධානයට ලක් වෙච්ච ගීතයක්. මොකද මහාචාර්ය සුචරිත ගම්ලත් කියන්නේ BBC සංදේශයේ ගීමිනියාර කියන ගීත විචාර සම්පාදනය කරපු අපේ රටේ හිටපු අග්‍රගණ්‍ය සාහිත්‍ය විචාරකයෙක්. ඊට පස්ව මම දැන් කෘති හැටියටත් ඒ විචාර ආවා. ඒ කෘතිය ඇත්තටම පළ කරන්නේ මැදිහත් වුණේ මම. මොකද එතුමා ඒ ලිපි ලියලා සියල්ල මම ඉල්ලගෙන සම්පූර්ණයෙන්ම පරිගණක අක්ෂර සංයෝජනය කරවලා සෝදුපත් බලලා කෘති පෙළක් විදිහට පළ කරන්න මැදිහත් උනේ ඒ සම්බන්ධීකරණ කටයුතු කළේ සියල්ලම කටයුතු මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීමට කටයුතු කරෙත් මම. ඔබෙන් ඔබ ඒට මැදිහත් වුණා නම් ඉල්ලීමක් කරන්න කැමතියි මේ වැඩසටහන තුලදී. මොකද දැන් මේ පොත් පෙළ හොයාගන්න නැහැ. ඒ නිසා පුළුවන්කමක් තියෙනවා නම් නැවත මුද්‍රණයක් හැටියට හෝ ඒක අපේ මේ ජන සමාජයේ නැත්නම් අපේ මේ පාඨක සමාජය අතට පත් කරන අතිශය වටිනා ඒ කාරණාව. මොකද මේ අර ඔබ කිව්වා වගේ රස හොයාගෙන යන අපේ සහෘදයන්ට අතිශය වැදගත් ඒ මඟ පෙන්වීම. ඔව් ඇත්තටම දැන් ඒ කෘති 3ක් පළ වුණා. ඒ කෘති 3ම මේ ඒකේ ඇත්තටම ගීත තේරුවෙත් මම ඇත්තටම. ඒ කියන්නේ සමහර වෙලාවට ගීත රචකයන්ගේ ඒවා වෙනම වර්ග කළා. වර්ග කරලා මම මහාචාර්ය සුචරිත ගම්ලතුන්ට ඒ පොත් පෙළ පළ කිරීම සඳහා අනුබල ලබා දුන්නා. ඉතින් ඇත්තටම මම හිතන්නේ අපේ ගීත සාහිත්‍ය පිළිබඳ කෙරුණු ඊටාම විශිෂ්ට විශ්ලේෂණ රාශියක් ඒ කෘති පිළේ අන්තර්ගත වෙනවා. හැබැයි මහාචාර්ය සුචරිත ගම්ලත් සාහිත්‍ය විචාර විධික්‍රමයක් අනුගමනය කළා. ඒ තමයි ට්‍රොස්කිවාදී සාහිත්‍ය විචාර කලාව. ඔහු මාක්ස් වාදී චින්තකයෙක් විදිහට ඔහු පාවිච්චි කරේ මේ ට්‍රොස්කිවාදය තමයි සාහිත්‍ය විචාරයේදී. ඇත්තටම මමත් එක්තරා කාලයක මේ ට්‍රොස්කිවාදී සාහිත්‍ය විචාරයට ඔහු නිසාම නැඹුරු වෙලා හිටියා. නමුත් අවසාන වශයෙන් ඇතම් ගීතවලට මේ ඒ විචාර සංකල්පය නිසා හානි වුණාදයි කියලාත් හිතෙන අවස්ථාවල් තියෙනවා සමහර ගීත විශ්ලේෂණය කිරීමේදී. විශේෂයෙන්ම මේ බෞද්ධ ගීත වගේ ගීතවලට අපේ පැරණි ට්‍රොස්කිවාදී සාහිත්‍ය විචාරය ගැලපෙන්නේ නැහැ කියන එක තමයි මගේ අදහස. නමුත් සුචරිත ගම්ලතුන්ගේ දායකත්වය ඉතාම විශිෂ්ටයි. ඔහු වගේ විද්වතෙක් අපේ ගීත සාහිත්‍යයේ ඉතාම අපූර්ව තැන් පෙන්වා දුන්නයි මේ කෘතිමාලාව හරහා. මේ දලදා හාමුදුරනේ ගීතයත් ඔහු විචාරය කළා. ඒකෙදී ඔහු කිව්වේ මේක රමණීය ගී සිඟිත්තක් කියලා. ඉතින් මම හිතන්නේ ඔහු වැනි ප්‍රබල විශිෂ්ට ගණේ සාහිත්‍ය විචාරකයෙක්ගේ අවධානයට ලක්වීම, ඇගීමට ලක්වීම
පිළිබඳ මේ ගීතය රචනා කරපු රචකයා හැටියට මා තුළ තියෙන ලොකු සතුටක්. කියන්නේ ආදරය දළදා හාමුදුරුවෝ ළඟට ගිහලා අයදිනවා. ඔව්. ප්‍රාර්ථනාව. ඔව් ඇත්තටම ඉතින් එහෙම ප්‍රාර්ථනාවක් තියෙන්න පුළුවන් යම් කෙනෙක් තුළ. ඉතින් මේ ගොවියෙක් කරන ගොවි තරුණයෙක් කරන ප්‍රාර්ථනයක් විදිහට තමයි මේක මේ රචනා වෙලා තියෙන්නේ. නමුත් මේ හා සමාන තවත් ගීත කීපයකුත් තියෙනවා අපේ ගීත සාහිත්‍යයේ. ඒවා මම හිතන්නේ එකම කාලයක එකම මතවාද ඔස්සේ ලියවුණු නිසා එහෙම ගීත නිර්මාණය වෙන්නත් ඇති කියලා මම හිතනවා. දළදා ආමුදුරුවනේ ඇසල පෝය දවසේ අලුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ තනි නොතනිය යන්න එක්ක මේ දුර සංසාරේ ආලහිතක් මට ලැබෙන්න පැතුවා එනවාරේ පාලු කුඹුරු පස් වන්දන රන් බිජුවට වෙන්ටයි නිල් පැලපත කිරිවන්දන කිරිගෙන වැඩෙන්ටයි මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි පාත් කවුරුවත් නැති මට එලියක් වීටියි දළදා ආමුදුරුවනේ ඇසල පෝය දවසේ අලුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ තනි නොතනිය යන්න එක්ක මේ දුර සංසාරේ ආලහිතක් මට ලැබෙන්න පැතුවා එනවා මල් සුවඳක් සේමාවට සුවඳ විදින්ටයි ඇල් සුළඟක් වී අවුදින් ගත සිත පුබුදන්ටයි මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි කාත් කවුරුවත් නැති මට එලියක් වීන්ටයි දළදා ආමුදුරුවනේ ඇසල පෝය දවසේ අලුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ තනි නොතනිය යන්න එක්ක මේ දුර සංසාරේ ආලහිතක් මට ලැබෙන්න පැතුවා එනවාරේ තනි නොතනිය යන්න එක්ක මේ දුර සංසාරේ ආලහිතක් මට ලැබෙන්න පැතුවා එනවාරේ තනි නොතනිය යන්න එක්ක මේ දුර සංසාරේ ආලහිතක් ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද සමුද්‍ර වෙත්තසිංහ ගීපද රචකයා සමග අපි මේ කතා කරමින් ඉන්නේ. දැන් ඔබ
නූතනම පරපුරේ ගීපද රචකයෙක් නොවේ. නමුත් 90 දශකයේ පටන් මේ ගීපද රචනා ක්ෂේත්‍රය තුළ විවිධ කාලවල මම හිතන්නේ අර රැල්ලට හසු නොවි එක ගීතයක් රචනා කරලා ඊට පස්සේ අර පෙළට එහෙම ගීත ව්‍යාපාරික අරමුණෙන් රචනා කරන ශිල්පියෙක් නොවේ. එහෙම කෙනෙක් හැටියට මේ වර්තමානයේද මම හිතන්නේ ඔබ මේ ක්ෂේත්‍රයට ප්‍රවේශ වෙන කාලේ මේක වෘත්තීය මට්ටමේ තිබුණේ නැහැ ගීපද රචනය කියන එක. නමුත් දැන් වෘත්තීය මට්ටමට ඇවිල්ලා තියෙනවා. මේ වෘත්තීය මට්ටමට පැමිණීමත් එක්ක මෙහි තියෙන ගුණය පිළිබඳව යම් යම් වාද විවාද තියෙනවා. එතමුන් මේ වාණිජ්‍ය පරමාර්ථයෙන්ම කරන හැබැයි එහෙට හසු නොවි තවත් පිරිසක් මෙහි අර ස්වභාවිතභාවය නොයසේනම් කලාත්මක භාවය රැකගනිමින් අලුත් පරපුරේ අය පවා යම් උත්සාහයක නිරත වෙනවා මේ ගුණාත්මක බව රැකගන්න. මේ අන්ත දෙක ගැන ඔබේ අදහස මොකක්ද? ඇත්තටම අපි හැම වෙලාවටම ගුරු කොට ගත යුත්තේ අපේ විශිෂ්ට ගණේ රචකයන්ගේ මාවත. ඒ කියන්නේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගමසේකර, මඩවලිස් රත්නායක, ඩෝල්ටන් අල්විස් වැනි ඒ අපේ විශිෂ්ටයන්ගේ පරපුර කෙරෙහි ගෞරවයෙන් තමයි අපි අපේ මාවත සොයා ගන්න ඕනේ. මම හිතන්නේ කිසිම කෙනෙක් කිසිම ගීතයකින් 7-5ක මුදලක්වත් උපයාගත්තද කියන්න මම දන්නේ නැහැ. ඒ කිසිම කෙනෙක් ගීත රචනය වෘත්තියක් විදිහට සැලකුවා කියලා මම හිතන්නේ නැහැ. ඒ කිසිම කෙනෙක් ආත්ම තෘප්තිය ඇරෙන්න ලබාගත් ආර්ථික වාසියක් තියනවද කියන්න දන්නේ නැහැ. මම හිතන්නේ ගීතය කියන්නේ ඊටාම සුන්දර නිර්මාණයක්. ඒ වගේ සුන්දර නිර්මාණයක් ආර්ථික ලාභයේ උදෙසා ආර්ථික එහෙම නැත්නම් වෘත්තීය මට්ටමින් කරන්න පුළුවන්ද කියන එක මට අදටත් ප්‍රශ්නයක්. අපේ රටේ ගීත සාහිත්‍යයේ දැවැන්තයන් විදියට සැලකී හැකි රචකයන් පවා වෘත්තීය ගීත රචකයන් උනේ නැහැ. ඉතින් අද දවසේත් එබඳු වෘත්තීය ගීත රචකයන් යයි කියන පිරිසක් ඉන්නවා. නමුත් එයට එහෙම ඉන්න තරම් රචනා කරන තරම් විශාල ආදායම් ලබන්න තරම් මේක එතරම්ම පිරිහුණු වාණිජ්‍ය මාධ්‍යයක් වෙලා තියෙනවද කියන එක මට නම් ගැටලුවක්. ඉතින් මං හිතන්නේ එහෙම මේ ගීත රචනා කලා වෘත්තියක් විදිහට කරගෙන යෑම මං හිතන්නේ එච්චර සාර්ථක ක්‍රමවේදයක් කියලා. බැරිද ගුණය රැකගෙන වෘත්තිමය භාවය ආරක්ෂා කරගන්න? දැන් ඔබ කියන්න මට කොහොමද වෘත්තීය ගීත රචකයෙක් වෙන්න කියලා? එහෙම පුළුවන් කමක් තියනවද? වෘත්තියක් විදිහට මේක මේ කියන්නේ මාසික ආදායමක් විශාල ආදායමක් ලබන්න පුළුවන්ද ගීත රචනයෙන්? මං හිතන්නේ නැහැ එහෙම කරන්න පුළුවන් කියලා. ඇත්තටම මේ එහෙම වෘත්තීය ගීත රචකෙන්නේ කියා ගන්න අය ඉන්නවා. මන් දන්නේ එයාට කොහොම එච්චර විශාල ආදායම් ලැබෙනවද කියලා. දැන් ලේඛකයෙකුට ආදායම් ලැබෙන්න පුළුවන්. දැන් ඔය විතර මම හිතන්නේ ගීත රචකයන්ට එහෙම ආදායමක් ලැබෙනවා නම් රින්ගින් ටෝන් වගේ ක්‍රමවේදයකින් තමයි ලක්ෂ ගණන් එහෙම ආදායම් ලැබෙන්න ඕනේ. මම හිතන්නේ හැබැයි ඒක එහෙම සාර්ථක කියලා. දැන් නමුත් අද දවසේ ලේඛකයෙක් විදිහට වෘත්තීය තත්ත්වයක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒක හේතුව දැන් නවකතා කරුවෙකුට එහෙම නැත්නම් පරිවර්තකයෙකුට අද අපේ සාහිත්‍ය සමාජයේ විශාල ප්‍රබෝධයක් තියෙන නිසා කිසියම් වෘත්තීය මට්ටමක් තියෙනවා. ගීත රචකයෙකුට එහෙම වෘත්තීය මට්ටමක් පවත්වාගෙන යන්න පුළුවන්ද කියලා මම නම් හිතන්නේ. දැන් අපි දන්නවා අපි තාම ලිංගතු ඇසුරු කරපු නිසා ආචාර්ය අජන්තා රණසිංහ වැනි අය. ඒ අය අපේ රටේ අග්‍රගණ්‍ය ගීත රචකයෝ. මම හිතන්නේ ඔහු අතිශය කාර්යබහුල තලයක හිටපු අය ගීත රචනා ක්ෂේත්‍රයේ. ඉතින් ඔහුගේ ගෙදරට ගියාම මම ඊටම ලැබෙන්දි ඇසුරු කරපු නිසා මම දන්නවා ඔහු කියනවා මේ ගේ සම්පූර්ණයෙන් මම ලියපු සින්දු වලින් තමයි මේක හදලා තියෙන්නේ කියලා. නමුත් ගීතයකට ලැබෙන ඒ තරම්ම කාර්යබහුල ඒ තරම්ම ගීත දහස් ගණනක් රචනා කරපු රචකයෙකුට මම හිතන්නේ ලංකා චිත්‍රපටි වංශ කතාවේ චිත්‍රපටි 250කට පමණ ඔහු ගීත රචනා කරලා තියෙනවා. ඉතින් ඒ තරම් චිත්‍රපටි ගීත රචනා කරපු වෙනත් ගීත රචකයෙක් නැහැ. ඒ බඳු රචකයෙකුට පවා ගීත රචනයේ වෘත්තියක් විදිහට මම හිතන්නේ කරගෙන යන්න අවස්ථාවක් තිබුණේ නැහැ. අද දවසේ එහෙම පුළුවන් ද කියන එක මට නම් ගැටලුවක්. හොඳයි. ඔබ තෝරන ගීතය ඔබේ නොවන. ඔව් ඊට පස්සේ මම තෝරන්නේ විශාරද නන්දාමාලිනියගේ පෙරදා මහරය කියන ගීතය. මහාචාර්ය සුනිල් ආරත්න රචනා කළ ස්ටැන්ලි පීරිස් සංගීතවත් කරපු ගීතයක්. මේ ගීතයේ ඇත්තටම මූලික වශයෙන්ම මම ආකර්ෂණය වෙන්නේ මේ ගීතයේ තියෙන මේ ආමුක සංගීතයට. ඉතින් ඊ타මත්ම හරිම ආකර්ශනීය තනුවක් සංගීත සංයෝජනයක්. ඒ වගේම
මේ ගීතයේදී නන්දාමාලිනියගේ ඒ විශිෂ්ට ගායනය, ඒ භාවමය ගායනය, හැඟීම් ගායන, ඇගේ ඒ අපූරු ගායන ප්‍රකාශනය අපිට අහන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා මේ ප්‍රේමය කියන දේ අපි සියලු දෙනාම භුක්ති විඳලා තියෙනවා. අපි සියලු දෙනාටම අපි ආදරය කරපු සියලු දෙනා සමගම විවාහ වෙන්න ලැබෙන්නේ නැහැ. අපේ මේ ප්‍රේමයන් යම්කිසි දවසක අවසන් කරලා අපිට සමුගෙන යන්න සිද්ධ වෙනවා. දැන් මේ ගීතයේ කියවෙන්නේ ඒ වගේ දෙයක්. ඔබහට පෙම් කළ යුගය නිමා කර වෙන් වී යන්නට දවස පැමිණ ඇත. සමාව දෙන්න මට සෙනෙහසිතින්. ඉතින් ඇත්තටම එහෙම කියලා ආපු අය ඕන් තරම් අපේ සමාජයේ ඉන්නවා. අපි දෙන්නාට එකට ඇසුරු කරන්න තිබුණු කාලේ අවසානයේ දැන් අපි වෙන් වී යමු කියන කාරණේ. නමුත් එහෙම ආවට ඒගොල්ලෝ එන්නේ තරහ වෙලා නෙමෙයි. ඒකේ අවසාන වශයෙන් කියනවා උරහිස තැවරි වියලුණු කඳුලින් ඔබගේ සුනරුත් පැතුමක ගිනි ඇත. සදා දෙවෙන්නේ මේ ගින්නෙන් කියලා. ඔවුන් හඬා වැළපිලා වෙන් වෙලා එන්නේ උරහිස තැවරුණු කඳුලින් ඔබගේ සුනරුත් පැතුමක ගිනි ඇත. සදා දෙවෙන්නේ මේ ගින්නෙන් කියන තැනදී ඇත්තටම තේරෙනවා ඔවුන් මේ කිනකා කෙරෙහි වෛරයෙන්, තරහින්, එහෙම නැත්තම් අමනාපයෙන් වෙන් වෙලා යනවා නෙමෙයි. නමුත් වෙන්වී යුතු නිසා වෙන් වෙලා යනවා. ඇගේ මතකයෙන්, ඔහුගේ මතකයෙන් සදා දැවෙනවා කියන කතන්දරේ කියනවා. ඇත්තටම මම හිතන්නේ ප්‍රේම විප්‍රයෝගයේ පිළිබඳව ඊටාම අපූරු සංවේදීව දැනෙන ගීතයක් මේ ගීතය. එබඳු විප්‍රයෝගයන්ට මුහුණ දුන්නු හැමෝටම කවදාවත් අමතක නොවන Tamanගේ හදවතේ කිඳා බහැපු ගීතයක් විදිහට මේ ගීතය හඳුන්වන්න පුළුවන්. ලසුවින් වැළපුන ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය කඳුලක කැලලක් ඉතිරි වෙලා පෙරදා මහරෑ මා සිහිලෙල් නුර ඔබගේ සුනරුත් පැතුමක ගිනි ඇත. සදා දෙවෙන්නේ ඒ ගින්නෙන් පෙරදා මහරෑ මා සිහිලෙල් නුර මඬලේ සමාවදින් මට සිනහිසිතින් පෙරදා මහරෑ මා සිහිලෙල් නුර මඬලේ මුහුණ හොයාගෙන ලසුවින් වැළපුන ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය කඳුලක කැලලක් ඉතිරි වෙලා පෙරදා
මහරෑ මා සිහිනෙල් පුර මඬවේ ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද ගීපද රචක සමුද්‍ර වෙත්තසිංහ සමග අපි මේ කතා කරමින් ඉන්නේ. ඊළඟට ඔබේ ගීතයක් තෝරන්න තියෙන්නේ. ඔව් මම කැමති ඊළඟට විශාරද දීපිකා ප්‍රියදර්ශනී ගායනා කරපු ආදරේ පළමු පහන පත්තු කරන්නම් කියන ගීතය තෝරගන්න. මොකද මේ ප්‍රේමය පිළිබඳව කිසියම් බැතිබර හැඟීමකින් කතා කරන්න උත්සාහ කරපු ගීතයක්. කළු කොබෙයන්ටත් දානයක් දෙනවනේ මේ ගීතය අනුව. ඔව් ඇත්තට මේ ගීතේ ලියනකොට මට මතක් වුණේ දැන් අපේ ගෙදර අත්තිවාරම කපනකොට අපි මල් පහන් පැලේ පහනක් තියෙනවා. ඒ වගේ මෙතෙන්ට ආපු මේ සත්තුන්ට කොබෙයන්ට අපි කිරිබත් දෙනවා. අලුත් වැඩක් අපි කරන්න පටන් ගන්නවා. අලුත් ජීවිතයක් ආරම්භ කරනවා. අපි පළමු පහන පත්තු කරලා තමයි මේ කටයුත්ත ආරම්භ කරන්නේ. ඉතින් ඇත්තටම මේ එන්නේ ආකල්පයෙන් තමයි මම ආදරේ පළමු පහන පත්තු කරන්නම් අලු කොබෙයන්ට කිරිබත් බෙදලා මල් පහන් පැලේ පහනක් තියලා කියලා ඒ විදිහට රචනා කළේ. ඇත්තටම මේ ගීතයේදී මම මේ උත්සාහ කරපු දෙයක් තමයි මේ ප්‍රේමය කියන්නේ. ප්‍රේමයේ ඇත්තටම මේ ගැඹුරු වටහාගත් අවබෝධයෙන් යුක්ත සහ එකිනෙකා විසින් පෝෂණය කරන ගැඹුරු ප්‍රේමය තුල කිසියම් දිව්‍යමය රසයක් තියෙනවා කියන එක මම විශ්වාස කරනවා. ඒක මම මේ ගීතය තුලින් සාකච්ඡා කරන්න උත්සාහ කරා. මගේ ආදරේ දෙවොල් බිම නුඹයි. ඒ දේවාලේ දේවතා නුඹයි. මගේ ජීවිතයට බැල්ම හෙළන මාහද සුවපත් කරවන දේවතා නුඹයි කියන පද වලින් මම රචනා කරන්න උත්සාහ කරන්නේ අන්නේ කාරණය. ඔබ මේ ප්‍රේමය මේ ආරණ්‍යයකට එහෙම නැත්නම් දේවාලයකට කැඳවනවා. හැබැයි අද ගොඩක් දෙනෙක් මේ ප්‍රේමය කැඳවන්නේ අවන්හලකට. ඔව් ඇත්තටම එක එක්කෙනා ඉතින් ප්‍රේමය දකින්න ස්වභාවයන් විවිධයි. නමුත් මම හිතනවා ප්‍රේමය තුල ගැඹුරු අරුත් මතු කරන්න ඕනේ. ප්‍රේමය කියන හැඟීම ශික්ෂණය කරන්න ඕනේ. ඒ හික්මීමෙන් කරන ප්‍රේමය තුල දිව්‍යමය රසයක්, ගැඹුරු අරුතක්, එකිනෙකාගේ ජීවිතය පෝෂණය කරන බවක් තියෙනවා. ආදරය මිනිසා ජීවත් කරයි, කාමයේ මිනිසා අඩපණ කරයි කියලා කියමනක් මම අහලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ප්‍රේමය කියන දේ ඊටාම වැදගත් දෙයක්. මිනිස්සු ජීවත් කරන්නේ ප්‍රේමයෙන්. මගේ ජීවිතයට
සුවපත් කරවන දේවතා නුඹයි කවදාත් ගෙනෙන්නට එපා කටුක විරහසිත ලතැවුල් නම් මම ආදරේ පළමු පහන පත්තු කරන්නම් අලු කොපියන්ට කිරිපත් පිදලා මල් අහන්තලි අහනක් තියලා මම ආදරේ පළමු පහන පත්තු කරන්නම් වසන්තය නුඹයි ඒ වසන්තයේ නැකුණු සඳ නුඹයි ඝන අඳුරින් මා මුදවන විඳිනා රහසක් අනවින සරසඳ නුඹයි කවදාවත් මකන්නට එපා ඒ ආදරේ මම ආදරේ පළමු පහන පත්තු කරන්නම් අලු කොපියන්ට කිරිපත් පිදලා මල් අහන්තලි අහනක් තියලා මම ආදරේ පළමු පහන පත්තු කරන්නම් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද ගීපද රචක සමුද්‍ර වෙත්තසිංහ සමග අපි මේ කතා කරමින් ඉන්නේ ඊළඟට ඔබේ නොවන ඔබ කැමති ගීයක් තෝරන්නට අවස්ථාව. ඔව් මීට පසු මම කැමති තෝරන්න ඇත්තටම අපේ සංගීත ක්ෂේත්‍රයේ අග්‍රගණ්‍ය චරිතයක් වෙන ආචාර්ය පණ්ඩිත අමරදේවයන් ගායනා කරපු ආචාර්ය අජන්තා රණසිංහ රචනා කළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ හන්තානේ කඳු මුදුන සිසාරා කියන ගීතය තෝරන්න. මොකද දැන් මේ හන්තාන ගැන ගීත රාශියක් ලියවිලා තියෙනවානේ. දැන් අලුතෙනුත් තව තවත් ගීත ලියවෙනවා. නමුත් මම හිතන්නේ මේ හන්තාන පරිසරයේ පෙරදින විශ්වවිද්‍යාලයේ ආශ්‍රිත පරිසරය පාදක කරගෙන ලියවුණු පළවෙනි ගීතය මේ ගීතේ වෙන්න පුළුවන්. මේ ගීතය තුල මේ ගීතය අහපු බොහෝ දෙනෙක් පේරාදෙණි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉගෙන ගන්න ප්‍රාර්ථනා කළයි කියන එක මම අහලා තියෙනවා. ඇත්තටම අමරදේවයන්ගේ ගීත වලින් මුලින්ම මාව ආකර්ෂණීය වෙච්ච ගීතය තමයි මේ ගීතය. සමහරවිට ඔබත් මේ සරස විශේෂයෙක්ව හිටපු නිසා මේ ගීත දැනෙන්න වෙන්නත් පුළුවන්. නමුත් මම මේකට මේ බැඳී ගියේ මේ ගීතේට මම 8 9 පන්ති වල ඉන්න කාලේ විශ්වවිද්‍යාලය යන්නට කලින් මේ ගීතේ තියෙනවා අමුතු సౌందර්යයක්. ඇත්තටම මට ඒක හිතා ගන්න බෑ. පළවෙනි එක තමයි මේ ගීතේ තියෙන අමරදේවයන්ගේ කටහඬ. අමරදේවයන්ගේ කටහඬ කියන්නේ අමරදේවයන්ගේ එක්තරා අවධියක කටහඬ මට ඇහෙන්නේ ඇත්තටම මේ දිව්‍යමය ස්වරයක් වගේ. මිනිසෙකුට මේසා භාවමය කටහඬක් පිහිටන්න පුළුවන්ද කියලා හිතා ගන්න බෑ. ඒ තරම් රන් ස්වරයක් අමරදේවයන්ගේ. හැබැයි හැමදාම අමරදේවයන්ගේ කටහඬ ඒ විදිහටම ඇහුන්නේ නැහැ කියලා මම කියන්නේ. නමුත් මේ ගීත ගායනා කරපු අවධිය තුල අමරදේවයන්ගේ කටහඬ මහා පුදුම භාවමය ලාලිත්‍යයකින් භාවමය ප්‍රකාශන ශක්තියකින් පිරී ගිය කටහඬක්. ඉතින් මම හිතන්නේ අමරදේවයන්ගේ ගීතවලට මම ඇලුම් කරන්න පටන් ගත්තේ මේ ගීතය අහලා. මේ ගීතය තුලට ආකර්ෂණය වෙලා. ඉතින් ඇත්තටම මේ අමරදේවයන් අපේ සංගීත ක්ෂේත්‍රයේ ඇත්තටම
ඔහු සංගීතඥයෙක්, ගායකයෙක්, තනු නිර්මාපකයෙක් විතරක් නෙමෙයි. ඇත්තටම ඔහු මේ බහුශ්‍රුත පඬිවරයෙක්. ඔහුට භාෂාව, සාහිත්‍ය, කලාව පිළිබඳව තිබුණු අවබෝධය විස්මිතයි. ඇත්තටම පණ්ඩිත අමරදේවයන් එක්තරා කාලයක සමීපව ඇසුරු කරන්න මට වාසනාව ලැබුණා. එතකොට තමයි මම මේ අමරදේවයන්ගේ තිබුණු ඒ චරිතයේ අතිශය නිහතමානී ස්වභාවය මම දැකගත්තේ. මොකද මේ අමරදේවයන් ඇතැම් අවස්ථාවල අමරදේවයන් සමග යම් යම් ගමන් වලට මට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා. එක දවසක් මට මතකයි අමරදේවයන් සමග මම මේ නුගේගොඩ මන්සන්දියේ පාරේ ඇවිදගෙන ගියා කිසියම් කාර්යයක් සඳහා. ඒ යනකොට මේ මගේන සියලු දෙනාම අමරදේවයන් හඳුනාගෙන ඔහු එක්ක කතා කරන්න පටන් ගන්නවා. ඒ හැමෝ එක්කම අමරදේවයන් කතා කරනවා. විනාඩි 5ක් 10ක් හැම කෙනාගේම විස්තර කතා කරනවා. පාරේ ඇවිදගෙන යනකොට මිනිස්සු දුවගෙන ඇවිල්ලා කතා කරනවා. ඉතින් දැන් මම අහලා තිබුණා මේ ඇතැම් සිනමා ශිල්පීන් එහෙම කියනවා අපිට හරි කරදරයක් මේ මිනිස්සු පිරෙනවා අපි ඔය යනකොට මේ හරි කරදරයි. ඒකින්ද වැඩි පාරේවත් යන්නේ නැහැ. ඔහොම කියලා කියන අවස්ථාව මම අහලා තිනවා. එතකොට මම අමරදේවයන්ගෙන් අහුවා ඇත්තටම මේ සර්ට හිතෙන්නේ නැද්ද මේ මිනිස්සු ඇවිල්ලා පොරකකා කතා කරනකොට මේ සර්ට කරදරයක් කියලා. එතකොට එතුමා ඇත්තටම ඊටාම ගැඹුරින් ඒ වෙලාවේ මට කතා කරලා මට කිව්වා මම කවදාවත් එහෙම හිතන්නේ නැහැ කිව්වා. මොකද ලංකාදීප පුවත්පතේ අමරදේව ශිෂ්‍යත්ව අරමුදල ඇති කරලා මා වෙනුවෙන් මුදල් යොදවලා මට ඉන්දියාවේ භාත්කණ්ඩ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉගෙනගෙන ඇවිල්ලා මේ රටේ සංගීතඥයෙක් වෙන්න උදව් කරේ මේ රටේ මිනිස්සු කිව්වා. ඒ නිසා හරිනම් මේ රටේ ජනතාවාදී ගායකයා කියලා කියනවා කියන්න පුළුවන් අමරදේවට කියලා කිව්වා. ඇත්තටම මට ඒ වෙලාවේ විශාල ආදරයක් අමරදේවයන් කෙරේ ඇති වුණා. ඔහු කවදාවත් මිනිස්සු ප්‍රතික්ෂේප කළේ නැහැ. අතිශය සම්භාවනීයත්වය, අතිශය ජනප්‍රියත්වය ඒ සියල්ල තිබිලත් ඔහු හැම මිනිසෙක් සමගම කතා බහ කරමින් හැම මිනිසෙක් සමගම සුහදව අදහස් සුවමාරු කරගත්ත අතිශය නිහතමානී අතිශය සුන්දර කලාකරුවෙක්. ඉතින් අමරදේවයන්ගේ සියලු ගුණ සිහිපත් කරමින් මේ හන්තානේ කඳුමුදුන සිසාරා ගීතය අහන්න මම කැමතියි. හන්තානේ කඳුමුදුන සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් කුසුමක් වී ඉන්නම් සරසවි පායේ මල් කැටයම් සෙවනේ සිරිපොද වැස්සේ නැගුණු සතුටු රළ මිරිඟු සයුර විනි අතීතයේ මිරිඟු සයුර විනි අතීතයේ හන්තානේ කඳු මුඳුන සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් කුසුමක් වී ඉන්නම් කඳු වැටි අතරේ මහවැලි ගම් ඉවුරේ අත්තටු සිඳගත් විහඟ විලාසෙන් අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ හන්තානේ කඳු මුඳුන සිසාරා
පවනක් වී එන්නම් ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් කුසුමක් වී ඉන්නම් ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය සමුද්‍ර වෙත්තසිංහ ගීපද රචකයා සමග මේ කතා කරමින් ඉන්නේ ක්‍රිෂාන්ත එරන්දකගේ ගීතයක්. මෙතන අපි පිළිවෙල අනුව ඔබට තෝරන්න තියෙන ඔබේ නිර්මාණයකින් අවසාන නිර්මාණය මේ. අලුතෙන් මේ ගීපද රචනා ක්ෂේත්‍රය ඔබ ප්‍රවීණයන් පිළිබඳව කතා කරන ඔවුන් විචාරයට ලක් කරන සහ ඔබේ ගීත රචිත ඔබ ලියමින් ඉන්නවා. මේ ක්ෂේත්‍රයේ ඉදිරිය වෙනුවෙන් නොයසේනම් අනාගතය වෙනුවෙන් ගීපද රචනා ක්ෂේත්‍රයේ මොන වගේ නිර්මාණ බිහිවිය යුතුද? එහෙම නැත්නම් මොන වගේ දේවල් අධ්‍යයනය කළ යුතුද? ඒක මතන ප්‍රවීණයන්ගේ වගේම නවීනයන්ගේත් වගකීමක් යුතුයකමක් මේ ක්ෂේත්‍රය අනාගතයේදී හොඳ මට්ටමේ පවත්වාගෙන යන්නට. ඔබ දශක ගණනාවක් ගීපද රචනා ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක් හැටියට ඔබේ අදහස මොකක්ද? ඔව් ඇත්තටම මගේ මූලික අදහස තමයි අපේ හොඳ සාහිත්‍ය හදාරන පුද්ගලයෙක් වෙන්න ඕනේ. හොඳ සාහිත්‍ය හදාරලා අපේ ගීත සම්ප්‍රදාය නිවැරදිව අධ්‍යයනය කරන පුද්ගලයෙක් වෙන්න ඕනේ. අපේ ඒ ගීත සම්ප්‍රදායට අනුගත රචනා තමයි බිහි කළ යුත්තේ. දැන් අද වෙනකොට අපේ ගීත සාහිත්‍ය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙලා තියෙනවා. අද වෙනස්ම විදිහේ ගීත රචනා සම්ප්‍රදායක් සහ වෙනස්ම විදිහේ ගායන සම්ප්‍රදායන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක එහෙම තමයි. ඒක එහෙම වෙනවා. මොකද මේ හැමදේම නිත්‍ය ස්වභාවයෙන් පවතින්නේ නැහැ. එකම විදිහට හැමදාම පවතින්නේ නැහැ. මේක අලුත් වෙනවා, වෙනස් වෙනවා. ඉතින් ඒක හින්දා අපිට පාලනය කරන්න බෑ මේ ගීත කලාව හැමදාම ස්වභාවිත ගීතයේම ඒ විදිහටම පවතී කියලා අපිට හිතන්න බෑ. දැන් මේ ස්වභාවිත ගීතේ එහෙම නැත්නම් මේ ආර්ට් සෝං කියන එක වචනය අපේ ගීත සාහිත්‍යය තුල හමු වෙන්නේ ආනන්ද සමරකෝණුන්ගේ ගීතවලට. කලාත්මක ගීත කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ ආර්ට් සෝං කියන එක එහෙම නැත්නම් මේ කලාත්මක ගීත කියන ගීත සම්ප්‍රදාය අද වෙන විට කිසියම් බිඳ වැටීමකට ලක් වෙලා තියෙන බව මටත් පැහැදිලි. එසේ වුවත් ඉඳ හිටවත් සාහිත්‍යමය ගුණයෙන් යුක්ත කිසියම් ජීවන හරයක් මතු කරන සාහිත්‍යමය හරයක් මතු කරන ගීත බිහි වෙනවා. ඉතින් මම හිතන්නේ මේ බඳු යුගයක ඒ සාහිත්‍යමය ගුණයෙන් යුක්ත ගීත ධාරාව මතු කරන්න හැම දෙනාම මේ ගීත ක්ෂේත්‍රයට සම්බන්ධ හැම දෙනාම මැදිහත් වෙන්න ඕන කියන එක තමයි මගේ නම් අදහස. හොඳයි. අපි ඔබේ ගීතයටම මේ නවම් පෙරහරේ කියන ගීතය. ඔව්. ඇත්තටම මේ ගීතය මේ ක්‍රිෂාන්ත එරන්දකගේ නවාතැන් පොළ කියන කැසට් පටයට CD පටයට අන්තර්ගත වුණේ. මේ ගීතය තුල ඇත්තටම මම ඒ කාලේ මේ සේවය කළේ ලංකාදීප කතෘ මණ්ඩලයේ. මම ලංකාදීප කාර්යාලයේ ඉඳලා එළියට බැහැලා එනකොට කොළඹ ගංගාරාමේ නවම් පෙරහැර තියෙනවා. නවම් පෙරහැර තියෙනවා. ඒ වෙලාවේ මේ ඒ ගංගාරාමේ නවම් පෙරහැරට ගෙනාපු ඇත්තු අලි බැඳලා තියෙනවා මේ විහාරමහාදේවි උද්‍යානයේ. විහාරමහාදේවි උද්‍යානයේ බැඳලා තියෙන මේ අලි මේ පාරවල් වල ගමන් කරනවා තනියම. ඒ වගේම මේ ඇත් ගොවියා අරගෙන යනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් දැකලා තමයි ඒ කියන්නේ මේ හුදෙකලාවේ ඉන්න ඇතින්නියක් නැති ප්‍රේමයකින් තොරව ඉන්න ඇතෙක්ගේ අදහසක් විදිහට තමයි මේ ගීතය මම රචනා කළේ. ඇත්තටම මේකට ආචාර්ය රෝහණ වීරසිංහයා නිතාම අපූරු තනුවක් සම්පාදනය කරලා තියෙනවා. තනිවම යන හැත් රජුනේ උඹට වගේම මට තනිකක් දෝස දැනෙන්නේ ඇතෙක් කිසි දිනක නැතිමුත් කඳුළු සලන්නේ රජෙක් වෙලත් ඇයිර හඳ අහක බලන්නේ
ගම් බින්ද ගිනිගෙන වන්නිගම් දොරින් පිට කළ උපන් ගම් බින්ද ගිනිගෙන වන්නිගම් දොරින් පිට කළ රැලේවුන් අමතක කර දැමූ ඇතායේ ඇතින්නියක් නැතිද දුක කාට කියන්නේ නවම් පෙරහැරේ තනිවම යන ඇත් රජුනේ නුඹට වගේම මට තනිකක් දෝෂ දැනෙන්නේ ඇතෙක් කිසි දිනක නැතිමුත් කඳුළු සලන්නේ රජෙක් වෙලත් ඇයිර හඳ අහක බලන්නේ මිතුරන් කළ අනවින විසට පාත් වන වියසන හිත මිතුරන් කළ අනවින විසට පාත් වන වියසන හිත පුරාම කැක්කුම් දී තැවෙන ඇතායේ ඇතින්නියක් නැතිද දුක කාට කියන්නේ නවම් පෙරහැරේ තනිවම යන ඇත් රජුනේ නුඹට වගේම මට තනිකක් දෝෂ දැනෙන්නේ ඇතෙක් කිසි දිනක නැතිමුත් කඳුළු සලන්නේ රජෙක් වෙලත් ඇයිර හඳ අහක බලන්නේ ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද සමුද්‍රවෙත්ත සිංහ සමග අපි මේ කතා කරමින් ඉන්නේ. අපි බොහෝ දේවල් කතා කරා. මම තව කතා කළ යුතු බොහෝ දේවල් තියෙනවා. නමුත් කාලයත් එක්ක අපිට යම් හරඹයක් කරන්න වෙන නිසා රසික සමාජය ගැන ඔබ මොකද හිතන්නේ? ඔව් ඇත්තටම අපේ මේ ස්වභාවිත ගීතයට කලාත්මක ගීතයට ප්‍රිය කරපු ඒ රසික සමාජයේ එහෙමම ඉන්නවා. ඒ හොඳ රසිකයෝ ඉන්නවා අදට. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් දැන් මම මේ නවකතාකරණය සහ ග්‍රන්ථකරණය නියැලිලා ඉන්න නිසා මම දන්නවා හොඳ පොතකට සමාජයේ ලොකු අවධානයක් තියෙනවා අදට. දැන් අද හොඳ නවකතාවක් පළ වුණොත් පිටපත් 25000ක් විතර අලෙවි වෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ හොඳ සාහිත්‍ය සමාජයක් සාහිත්‍ය කෘතිවලට ලැබි කිසියම් බුද්ධිමය ස්තරයක් මේ සමාජය තුළ ඉන්නවා. ඒ කියන්නේ දවසින් දවස ඒට එකතු වෙන පිරිසේ යම් වැඩිවීමක් තියෙනවා. ඉන්න පිරිසේ අඩුවීමක් තියෙනවා. නමුත් කිසියම් සංස්කෘතිකමය වැඩපිළිවෙලක් කරහා ඒ පිරිස එකතු කරගන්න පුළුවන් අපේ පොතපතට සාහිත්‍යයට ගීත කලාවට. මම හිතන්නේ දැන් අපි ගත්තොත් දැන් පණ්ඩිත් අමරදේවයන්ගේ ගීත ගත්තත් අද අමරදේවයන්ගේ ගීත අහන අලුත් පරම්පරාවේ කී දෙනෙක් ඉන්නවද කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒක හරිම ගැටලුවක්. මොකද මේ අමරදේවයන් නොහඳුනන රසික පරම්පරාවක් බිහි වෙගෙන එනවා. මේක බරපතල ප්‍රශ්නයක් ඇත්තටම. දැන් මම කිව්වා ආනන්ද සමරකෝන්ගේ ගීත අහන්නේ නැහැ අද කවුරුවත්. සුනිල් සාන්තයන්ගේ ගීත අහන්නේ කීයෙන් කී දෙනාද? ඉතින් අමරදේවයන්ගේ ගීතවලටත් මේ தත්ත්වය තුනොත් ඒක විශාල හානියක්. මොකද හේතුව අමරදේවයන්ගේ ගීත කියන්නේ වෙනම ලෝකයක්. වෙනම භාෂා සාහිත්‍ය සංස්කෘතික සමාජ ඥානයක් අමරදේවයන්ගේ ගීත හරහා ගීත පිටුපස තියෙනවා. ඒ වගේම විශාල ප්‍රතිභා සම්පන්න කවීන් රාශියක් ඔහුගේ ගීත ධාරාව පිටුපස්සේ ඉන්නවා. දැන් අමරදේවයන්ගේ ගීතවලට යම්කිසි මේ ආකර්ෂණීය වෙන රසිකයෙක් ඉන්නවා නම් ඔහුට විශාල ලෝකයක් විවෘත වෙන්නේ. ඒ හරහා අඳුනා ගන්න ලැබෙන රචක පරපුර නිර්මාණ සම්භාරය මෙතකයි කියන්න බෑ. එයින් ලැබෙන ඥානය, අවබෝධය සහ ඒ ඔස්සේ යන්න තියෙන ගැඹුරු සාහිත්‍ය කලා ක්ෂේත්‍රයන් ගණනාව මෙතකයි කියන්න බෑ. ඒක නිසා මේ විශිෂ්ට නිර්මාණ උන්ට
තව තවත් සමීප කරවීම මම හිතන්නේ ඊටාම වැදගත් දෙයක්. මම කියන්නේ මේ රටේ මේ සම්භාව්‍ය රසික පරිෂදයක් නැහැ කියලා ඉන්නවා. ඇත්තටම පැහැදිලිවම ඒ බුද්ධිමය රසික ස්තරය අනාගත පරපුරත් ඒ රසික ස්තරය දක්වා වර්ධනය කරවීම ඊටාම වැදගත් දෙයක්. හොඳයි අපි අවසන් ගීතයට එන්නේ. ඔව් ඇත්තටම මේ ගීතය මාල්නී බුලත්සිංහල ගායනා කරපු ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ ලූෂන් බුලත්සිංහලයන් රචනා කර ගීතයක් අනේ පුංචි කාලිදාස. මම ඇත්තටම මේ ගීතයේ මූලික වශයෙන්ම මේ සංගීතයට හරිම ප්‍රිය කරනවා. මොකද ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය කියන්නේ ඇත්තටම විශ්මයජනක නිර්මාණ සමූහයක්. කේමදාසයන් වැනි සංගීතඥයෙක් මම හිතන්නේ ලංකාවේ පහළ වෙලා නැහැ. ඔහු බටහිර සංගීතය තුලින් ලැබූ ආభాෂයෙන් ඔහුගේ ගී තනු නිර්මාණවල විශ්මයජනක ස්වභාවයක් රඳවාගෙන තිබුණා. ඒ තනු අහනකොට අපේ හිතාගන්න බැරි තරම් අපූරු නිර්මාණාත්මක රසවින්දනාත්මක හැඟීම් අවදි කරනවා. දැන් මේ ගීතයේ පසුබිම් වෙන්නේ අපි දන්නවා ಭಾರತೀಯ සංස්කෘත සාහිත්‍ය කලාවේ ඊටාම විශිෂ්ට පුරෝගාමී කවියෙක් තමයි කාලිදාස කියන්නේ. ඔහු රඝුවංශය, මේඝදූතය වැනි කාව්‍ය කෘති කාව්‍යයන් සම්පාදනය කරනවා. ඔහු සංස්කෘත කාව්‍යයේ විශිෂ්ටම කවියා විදිහට සැලකෙනවා. දැන් මේකෙදී මේ කාලිදාසගේ කෘතියේ ඉන්න චරිතය තමයි සකුන්තලා. මේ සකුන්තලාට ඔහු රචනා කරපු ඊටාම ප්‍රේම කාව්‍ය තියෙන ඔහුගේ කෘතියේ. නමුත් මේ නූතන කාලිදාස කෙනෙක් තෝරාගෙන තමයි මේ ලූෂන් බුලත්සිංහලයන් මේ ගීතය රචනා කරලා තියෙන්නේ. දැන් මේ අනේ පුංචි කාලිදාස කියන්නේ අද දවසේ ඉන්න පෙම් කවි ලියන තරුණයෙක් වෙන්න පුළුවන්. ඔහුට කියනවා අනේ පුංචි කාලිදාස ගොත ගොතා කියන ප්‍රේම කතා අහන් ඉන්න බෑ, මට සකුන්තලා වෙන්නට නම් බෑ. ඒ කියන්නේ ඒ කාලය අද වෙනකොට ගෙවිලා ගිහිල්ලා එබඳු කිසියම් භාවාතිශයයි කිව හැකි ප්‍රේම කතා අහන් ඉන්න පුළුවන් සමාජ වකවානුවක් නෙමෙයි අද තියෙන්නේ. ඒ වගේම අද සකුන්තලා වෙන්නටත් බෑ කියන කාරණේ කියනවා. ඊළඟට මේ රටේ සමාජ යථාර්ථය කියවෙන අවස්ථා ගණනාවක් රචකයා එලි දක්වනවා. ඒ කියන්නේ මේ ඒ වගේ පරිසරය අද විනාශ වෙලා තියෙනවා. වනදඩයන් වෙන ඒ කුමාරයන්ගේ යුගයේ වෙනස් වෙලා තියෙනවා. අද වෙන විට ඒ ප්‍රේමයේ ඒ විදිහට භුක්ති විඳින්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේ භාවමය ගුණයෙන් අනූන ප්‍රේම කාව්‍ය රචනා කරනවට වඩා නූතන යුගයේ සමාජ යථාර්ථය සාහිත්‍ය කලාවෙන් ගීතෙන් සාකච්ඡා කිරීම අපේ ජීවිත අවබෝධයේ පිණිස වෙනවයි කියන කාරණාව මේ ගීතයෙන් මතු කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හොඳයි. අපි අද මේ සමුද්‍ර වෙත්තසිංහගේ රස තමයි මේ විහිදා දැක්වේ. නැත්තම් එළියට ගත්තේ ඔහුගේ ගීපද රචනා ක්ෂේත්‍රයේ පැත්තෙන් ඔහු හිතන විදිය, දකින විදිය සහ ඔහුගේ නොවන නිර්මාණ ගැන කරන විවරණය. අවසාන වශයෙන් ඉදිරියේදී විශේෂයෙන්ම ගීතවලට අදාළ කෘති නිකුත් කිරීමේ යම් බලාපොරොත්තුවක් තියෙනවා. මොකද ඒක ලේසි නැහැ. මේ පරිශ්‍රණයක් කරලා ඒවා නිවැරදිව කරුණු හොයාගෙන නිවැරදි ਵਿਚාරයක්ම විය යුතුයි. ඉදිරියේදී වෙන දෙයක් කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවද? ඔව් ඇත්තටම බඳු කාර්යයන් දෙකක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. එකක් තමයි මේ ආයතනයට සම්බන්ධ වෙලා හිටපු ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ 80 වෙනි ජන්මදිනය ඉදිරියට යෙදෙනවා. ඒ වෙනුවෙන් අජන්තා රණසිංහයන්ගේ ගීත රචනා කෘති අද වෙනකොට හොයාගන්න නැහැ. ඒක නිසා ඔහුගේ සියලුම ගීත රචනා කෘති එකතුවක් පළ කරන්න අජන්තා රණසිංහයන්ගේ දියණිය මට යෝජනා කළා, ආරාධනා කළා. දැන් ඒ කාර්යයේ මම නිරත වෙලා ඉන්නවා. ඔහුගේ සියලුම ගීත සොයමින් ඒවා සියල්ලම සංග්‍රහ කරමින් ඒවට අවශ්‍ය විචාරාත්මක ශාස්ත්‍රීය ගවේෂණයන් සම්පාදනය කරමින් ඉන්නවා. ඒක මම හිතන්නේ සැලකිය යුතු තරමකට ටිකක් ලොකු පොතක් වෙයි, පිටු 400ක් 500ක් වෙන්න පුළුවන්. ඊළඟට ඊට අමතරව මේ ස්වභාවිත ගීතය පිළිබඳව මූලික කෘතියක් සම්පාදනය කිරීමේ අදහස මම මේ දවස්වල කල්පනා කරමින් යනවා. ඒකට හේතුව
අපි දන්නවා මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි අය සාහිත්‍ය විද්‍යාව කල්පනා ලෝකයේ වෙන කෘති වලින් සාහිත්‍ය කලාවන්ට විශේෂයෙන් නවකතා කෙටිකතා කලාවන්ට අදාළව මූලික ඒවායේ ස්වභාවය ඒ කලාවන්හි ස්වභාවය අවබෝධ කරවන විදිහේ කෘති සම්පාදනය කළා. දැන් මාටින් වික්‍රමසිංහයන් පවා නවකතාංග හා විරාගය වැනි කෘති වලින් ඒ නවකතා කෙටිකතා සහ ඒ ප්‍රබන්ධ සාහිත්‍යයට අදාළ ශාස්ත්‍රීය කෘති පළ කළා. දැන් ගීත සාහිත්‍යයට අදාළව ඒ බඳු විශේෂයෙන්ම ස්වභාවිත ගීත කලාවට අදාළව ඒ බඳු කෘති සම්පාදනය වෙලා තියෙන ඉතාම අඩුවෙන්. අපි පුද්ගල බද්ධව කිසියම් නිර්මාණකරුවෙක්ගේ කෘති විචාරයට ලක් කරනවා විනා සමස්තයක් වශයෙන් මේ කලාවේ ස්වභාවය අනාවරණය කරන කෘති පළ වෙන ප්‍රමාණය අඩුයි. දැන් මම ඒ බඳු කෘතියක් පළ කිරීම සඳහාත් මේ දවස්වල කරුණු සම්පාදනය කරමින් සිටිනවා. අපි බලමු ඉදිරියේදී හදිස්සියක් නැහැ කලබලයක් නැහැ නිර්මාණයේ තියෙන ගුණය තමයි වඩා වැදගත් වෙන්නේ. එහෙමනම් අපි මේ ගීතයත් එක්ක අද සහෘද අඩවියෙන් නික්ම යනවා. මාල්නි බුලත් සිංහල ගායන මේ ගීතෙත් එක්ක සමුද්‍රවිත්ත සිංහ නිර්මාණවේදියාට බොහොම ස්තුතියි. ඔබේ ගීපද රචනය වගේම ඔබේ සාහිත්‍ය පැත්තෙන් ඔබ කරන නිර්මාණ මේ සියලු දේවල් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අලුත් නිර්මාණات එක්ක අපි ඉදිරියේදී නැවත හමු වීමේ බලාපොරොත්තු ඇති අද ඔබට සමු දෙන්න. බොහොම ස්තුතියි. ස්තුතියි. එවනම් අපි අද සහෘද අඩවියෙන් නික්ම යනවා. එළඹෙන බදාදාත් අපි මුණ ගැහෙනවා රාත්‍රී 10ට ඔබත් සමග 90 දශකෙන් මෙහා ගීපද රචනා ක්ෂේත්‍රයට එක්වූ නිර්මාණකරුවන්ගේ රස බෙදා හදා ගන්න. සුවදායි රාත්‍රියක් ඔබට. මට සකුන්තලා